හොඳයි හැමෝටම ආයුබෝවන් සුබ අලුත් අවුරුද්දක් අපි අද ඔන්ලයින් පන්ති යටතේ සාකච්ඡා කරන්නේ අපි 10 වෙනි සෙනසුරාදා පන්තියේ උගන්වන ලද කොටසට අදාළ ඒ ක්‍රියාකාරකම් ටික ඔබට මතක ඇති ගිය සතියේ අපි මේ දක්වා සාකච්ඡා කිරීම කරා. හරි ඔබට හොඳට මතක ඇති මේ දක්වා ගිය සතියේ අපි සාකච්ඡා කිරීම කරා. එතකොට අපිට අද දවසේ සාකච්ඡා කිරීම තියෙන්නේ මෙන්න මේ දවසේ ඉඳලා. ඒ කියන්නේ පළවෙනි සතියේ අපි ඒ දක්වා සාකච්ඡා කරා. අද ඔබට තියෙන දෙවෙනි සතිය වැටෙනවා. එතකොට ඒකෙදි අපි මෙන්න මේ කරුණු සාකච්ඡා කිරීමක් කරනවා ඔන්ලයින් පන්ති. ඒක යටතේ මොකද්ද? ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් කියන්නේ ඇයි? ඒ විද්‍යාවක් කියන්නේ කුමක් නිසාද? ඒ සමාජයන්හි සමාජ විශේෂණ පදෙහි වැදගත්කම ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවෙන් වෙනස් වන්නේ කෙසේද? ඔබ දන්නා වෙනස් සමාජ විද්‍යාවන්ගෙන් ආර්ථික විද්‍යාව වෙනස් වන්නේ කෙතේ? මෙතන මේ සමාජ විද්‍යාවන්ගෙන් කියලානේ තියෙන්නේ. එතකොට ඒක පොඩ්ඩක් කපලා හදාගන්න සමාජීය විද්‍යාවන්ගෙන් ආර්ථික විද්‍යාව වෙනස් වන්නේ කෙසේද? හරි. දැන් මේකට ඔබ දන්නවා ලකුණු 20ක් 1981 පැරණි විෂය නිර්දේශය යටතේ හම්බ වෙලා තියෙන ලකුණු 20ක්. දැන් අපි මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න හදන්නේ. මේකට උත්තර ලියන දරුවෝ අනිවාර්යයෙන්ම මේ කොටස් පාඩම් කරලා ඉන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපි හිතමුකෝ අදම අලුතින් සම්බන්ධ වෙන දරුවෙක් කියලා. එතකොට මේ දරුවා කරන්න ඕන දේ තමයි පුතේ මේ කොටස් ටික අද මගෙත් එක්ක මේ ප්‍රශ්න සාකච්ඡාව සමග උත්තර ලියාගෙන ඉන්පසු පන්ති ඉවරුණාට පස්සේ මේ කොටසට කලින් කොටස පාඩම් කරලා ආපහු මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්ද බැරිද කියලා විමසලා බලන එක. හරි? ඒ නිසා අපි ඉස්සල්ලාම දැන් මේකට උත්තර ලියමු හැමෝම එකතු වෙලා. මම හිතනවා ඔයාලට හැමෝටම මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න හැකියාවක් තියෙනවා. පිටු අංක 7 ප්‍රධාන නිබන්ධනයේ පිටු අංක 7ට තමයි අපි ඉන්නේ. ඒකේ මම පළවෙනිම ප්‍රශ්නය ගන්නේ 4 වෙනි ප්‍රශ්නය. 4 වෙනි ප්‍රශ්නයේ රෝම ඉලක්කම් 1 තමයි. එය විද්‍යාවක් යයි කියන්නේ කුමක් නිසාද කියලා තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ ආර්ථික විද්‍යාව ඇයි විද්‍යාවක් කියන්නේ කියලා තමයි ප්‍රශ්නත්වය අහලා තියෙන්නේ. ආර්ථික විද්‍යාව ඇයි විද්‍යාවක් කියන්නේ? එතකොට මේ විද්‍යාවක් කියන්නේ ඇයි කියන එකට උත්තරේ තමයි ආර්ථික විද්‍යා විෂය විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා කරන නිසා තමයි ආර්ථික විද්‍යාව විද්‍යාවක් ලෙස දකින්නේ. ඇයි ආර්ථික විද්‍යාව විද්‍යාවක් කියන්නේ? විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා කරන නිසා. ඒ නිසා තමයි ආර්ථික විද්‍යාව විද්‍යාවක් ලෙස දකින්නේ. ඊළඟට සමාජ විද්‍යාවක් යයි යන්නේහි ඔක ඇත්තටම සමාජීය කියලා එන්න ඕනේ. සමාජ යන විශේෂණෙහි වැදගත්කම. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව ඇයි සමාජීය විද්‍යාවක් කියන්නේ කියන එක තමයි උතන පැහැදිලි කරන්න ඕන උත්තරේ වශයෙන්. ඊළඟට තියෙනවා ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වන්නේ කොහොමද? අපි ඒක ගිය සතියේ ඉගෙන ගත්තා. එතකොට මේ ගිය සතියේ ඉගෙනගත්ත කොටසකට අදාළව පසුගිය විභාග ප්‍රශ්නයක් තමයි මේ මුලින්ම සාකච්ඡා කරන්න හදන්නේ. ඊළඟට කියනවා ඔබ දන්නා වෙනස් සමාජීය විද්‍යාවන්ගෙන් ආර්ථික විද්‍යාව වෙනස් වන්නේ කෙසේද කියලා තමයි මෙතනදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. හොඳයි අපි දැන් එහෙනම් ඒකට උත්තර ලියමු. ඔන්න දැන් අපි ඒකට උත්තර ලියන්න හදන්නේ. පිටු අංක 8 ඔයාලට හිස්තැන් තියෙන උත්තර ලියන්න. මේ බලන්න පිටු අංක 8 සම්පූර්ණම කොලයක් තියෙන ඔයාලට උත්තර ලියන්න. ඒ කියන්නේ මෙන්න මේ ස්ටඩි පැක් එක තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මේ ස්ටඩි පැක් එකේ මේ මේන් ටියුට් එක ප්‍රධාන නිබන්ධනේ මේකට මේ කව පේජ් එක සහ තවත් වෙන කව පේජ් එකක් තියෙනවා. Tamanla ආසම කව පේජ් එක ගන්න කියලා තමයි කියන්නේ. සමහර ළමයිගේ choice වෙනස් නිසා අපි පන්තිය තුල පොඩි විවිධත්වයක් සඳහා කව පේජ් වර්ග දෙකක් ලස්සනම කව පේජ් වර්ග දෙකක් දුන්නා. Tamanට කැමති කව පේජ් එකකින් ටියුට් එක ගන්න කියලා. සමහර කට්ටිය මේකට කැමති, සමහර කට්ටිය තව එකකට කැමති. මේකේදී විශේෂත්වය දැන් ගෑනු ළමයි ගොඩක් කට්ටිය මේ ටියුට් එක තමයි තෝරලා තිබ්බේ. මේ කව පේජ් එක සහිත ටියුට් එක. හැබැයි ටියුට් එක එකයි හරි. පිරිමි ළමයි ටිකක් අර
වැඩ කරන කෙනෙක් ඉන්න ඔරලෝසුව වගේ තියෙන එක තෝරලා තිබ්බා. ඉතින් එහෙම තමයි. හරි. ඉතින් අපි ඒකත් ළමයිගේ සම්පූර්ණම ටිකක් අර මානසිකත්වය ගැන හිතලා යාලට ඒ සමහර කට්ටිය සමහර කවුපේජ් වලට කැමති නැහැ නේ. විකල්ප දෙකක් දුන්නාම දෙකෙන් එකකට අනිවාර්යෙන් කැමති වෙනවනේ. හරි. ඉතින් එතකොට මේ දෙකෙන් එකක් ඔයාලා ළඟ ඇති කෝකක් හරි. මේ මේන් ටියුට් එක හරි මේ මං එකක් ඉතින් ගත්තා මම මේක ගත්තා. මොකද බහුතරයක් මේක අරන් තියෙන නිසා මම මේක ගත්තා. හරි. ඒකේ පිටු අංක 8ට තමයි යන්නේ මේන් ටියුට් එකේ. මේ පිටු අංක 8 තමයි අපි ලියා ගන්න දැන් හදන්නේ. පිටු අංක 8 මේන් ටියුට් එකේ පිටු අංක 8. හරි. එහෙනම් දැන් පිටු අංක 8ට ඔයාලා මේන් ටියුට් එකේ ඉන්න. ඒකේ අපි ඉස්සල්ලාම ලියමු හරි අපි මෙහෙම කරමු මේකේ ප්‍රශ්නාංක 4 කියලා දාලා ප්‍රශ්නාංක 4 ඔහොම දානවා දාලා ලියනවා රෝම ඉලක්කම් 1 හරි රෝම ඉලක්කම් 1 පිටු අංක 8 ලියා ගන්න ප්‍රශ්නාංක 4 රෝම ඉලක්කම් 1 ඒකේ යටතේ පුංචි ඉරි කැලලක් තියන්න මෙහෙම ඉරි කැලලක් තියලා මෙහෙම ලියන්න ආර්ථික විද්‍යාව විද්‍යාවක් ලෙස සලකනු ලබන්නේ කමා ඇයි සලකනු ලබන්නේ හේතුව කියන්නේ ආර්ථික විද්‍යාවක් ලෙස සලකනු ලබන්නේ කියන්නේ ඔව් මම පුතාලා දන්නවා ආර්ථික විද්‍යාව ඇයි විද්‍යාවක් ලෙස සලකනු ලබන්නේ හේතුව කියන්නේ ඔව් වෙන පෑනකින් එක ලියා ගන්න විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා කරන බැවිනි විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා කරන බැවිනි ඇයි ආර්ථික විද්‍යාව විද්‍යාවක් කියලා කියන්නේ ඔන්න උත්තරය විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා කරන බැවිනි එතකොට දැන් ඔබ දන්නවා ඇයි ආර්ථික විද්‍යාව විද්‍යාවක් කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා කරන බැවිනි විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිතා කරන බැවිනි හරි ඊළඟ දෙවෙනි පොයින්ට් එක මෙහි විද්‍යාත්මක ක්‍රමවේදය මේ විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙස සලකනු ලබන්නේ මේ විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙස සලකනු ලබන්නේ සැබෑ සාක්ෂි මත පදනම්ව ඒ කියන්නේ ඇයි විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙස සලකනු ලබන්නේ මොකද්ද සැබෑ සාක්ෂි මත පදනම්ව හරි සැබෑ සාක්ෂි මත පදනම්ව කරුණු විමසා බැලෙන බැවිනි මේ විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙස සලකුණු ලබන්නේ සැබෑ සාක්ෂි මත පදනම්ව කරුණු විමසා බැලෙන බැවිනි. හරි ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. මොකද්ද පළවෙනි ප්‍රශ්නේ? ආර්ථික විද්‍යාව ඇයි විද්‍යාවක් ලෙස සලකන්නේ? ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ තියෙන. ආර්ථික විද්‍යාව ඇයි විද්‍යාවක් ලෙස සලකන්නේ? මොකද්ද හේතුව? විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙන නිසා. මොකද්ද විද්‍යාත්මක ක්‍රමවේදය කියන්නේ? සැබෑ සාක්ෂි මත පදනම්ව කරුණු විමසා බලනවා. එතකොට දැන් අපි ඒක කොයි වගේද දකින්නේ? අපි මොනාහරි ආර්ථික සංසිද්ධියක්, ආර්ථික න්‍යායක් මේ පිළිබඳව කතා කරනකොට ඒවා ඒ සාක්ෂි මත පදනම්ව තමයි හොයලා බලන්නේ. හරි ඒ කතාව තමයි මෙතන මේ පැහැදිලි වෙන්නේ. හරි? එතකොට දැන් අපි ඊළඟට කතා කරන්න ඕනේ
රෝම ඉලක්කම් දෙක තමයි අපි ඊළඟට කතා කරන්නේ. රෝම ඉලක්කම් එක සාකච්ඡා කරා අපි. ඊළඟට රෝම ඉලක්කම් දෙක. හරි, දැන් අපි ආපහු බලමු ප්‍රශ්නේ මොකද්ද කියලා. ප්‍රශ්නේ තමයි 4 වෙනි ප්‍රශ්නය. හරි, පාස් පේපරයක් 1981 පැරණි විෂය නිර්දේශ අහලා තියෙන්නේ. ඒකේ රෝම ඉලක්කම් එක අපි ඉවර කරා දැන්. මොකද්ද රෝම ඉලක්කම් එකේ තිබ්බේ? ආර්ථික විද්‍යාව ඇයි විද්‍යාවක් කියලා කියන්නේ? කාරණා දෙකක් නිසා. ඒක ඇත්තම කෙලින්ම කරුණා නම් විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා. ඒතර මේ විද්‍යාත්මක ක්‍රමවේදයක් කියලා කියන්නේ ආර්ථික විද්‍යාවේ තියෙන ආර්ථික සංසිද්ධි, ආර්ථික න්‍යායන්, ඒ දේවල් ගැන කතා කරනකොට විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවා කියන එක. සැබෑ සාක්ෂි මත පදනම්ව කරුණු විමසා බලනවා. එතකොට දෙවෙනි ප්‍රශ්නේ අහන සමාජ විද්‍යාවක් කියන්නේ සමාජ යන විශේෂණ වැදගත්කම. ඒ සමාජ කියන එකේ අදහස තමයි මිනිස් ක්‍රියාකාරකම් ගත්තම මේ මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳව අපි අධ්‍යයනය කරද්දී ඒ අධ්‍යයනය කරන සමාජ ඒකකයක් තුල. එතකොට මිනිස් ක්‍රියාකාරකම් ඇතුලේ තියෙනවා ආර්ථික ක්‍රියාකාරකම් කියලා කොටසක්. එතකොට මේ මිනිස්සුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම් මේ සමාජ ඒකකයේ තුල සිදුවන විදිහ ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන නිසා තමයි මේ ආර්ථික විද්‍යාව මේ සමාජීය විද්‍යාවක් කියන තැනට වැටෙන්නේ. ආර්ථික විද්‍යාව කියන විෂය එතකොට පරීක්ෂණාගාරයක් තුල සාකච්ඡා වන විෂයක් නෙවෙයි. සමාජ ඒකකයකට ගිහිල්ලා ඒ සමාජ ඒකකයේ ඉන්න මිනිස්සු ආර්ථික හැසිරීම් කොයි විදිහටද පවත්වාගෙන යන්නේ කියන එක තමයි මෙතනදී අධ්‍යයනය කරන්නේ. ඔබ දන්නවද මේ ආර්ථික හැසිරීම් කියන එකේ අදහස මොකද්ද? ආර්ථික හැසිරීම් කියලා කියන්නේ නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය කියන මේ ආර්ථික ක්‍රියාකාරකම් සිදුවන එකට තමයි අපි කියන්නේ ආර්ථික හැසිරීම කියලා. ඒතර මේ ආර්ථික හැසිරීම අධ්‍යයනය වෙන්නේ පරීක්ෂණාගාරයක් ඇතුළේ ඉඳලා නෙවෙයි, සමාජ ඒකකයකට ගිහිල්ලා. ඒ නිසා තමයි ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් ලෙස දකින්නේ. හරි. හොඳයි. අපි දැන් ඒකට උත්තර ලියන්න ඕනේ මේ රෝම ඉලක්කම් දෙකට. අපි එහෙනම් ඒකටත් හරිය දාගෙනම උත්තර ලියන්න සූදානම් වෙමු. හරි. මෙහෙමයි. ඒකට උත්තරය ලියවෙන්න ඕනේ මෙහෙමයි. ආර්ථික විද්‍යාව මගින් උත්තර ලියවෙන්න ඕනේ එහෙම. ආර්ථික විද්‍යාව මගින් සමාජ ඒකකය තුල එහෙම නැත්නම් කිව්වොත් එම සමාජය තුල සමාජ ඒකකයක් තුල කියන්නේ සමාජ ඒකකයක් කියලා කියන්නේ මොකක් හරි සමාජයක්. ශ්‍රී ලාංකික සමාජයක් කියන්නේ මොකද? පුද්ගලයන් එකතු වෙලා කටයුතු කරන පද්ධතියකට අපි සමාජයක් කියලා කියන්නේ. හරි. ඒතර සමාජ ඒකකයක් තුල මිනිස්සුන්ගේ මොන හැසිරීමද වැදගත්ම හැසිරීම ලියන්න ඕනේ. මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම තමයි අධ්‍යයනය කරන්නේ. මිනිස්සුන්ගේ මොන හැසිරීමද අධ්‍යයනය කරන්නේ? ආර්ථික හැසිරීම. තුල මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම. හරි. මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කරනු ලබයි. හරි. ඔන්න ආර්ථික විද්‍යාව මගින් මොකද කරන්නේ? සමාජ ඒකකයක් තුළ ඉන්න මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කරන. හරි.
ඊළඟ පොයින්ට් එක ඒ අනුව ආර්ථික විද්‍යාව මගින් සමාජ ඒකකයක් තුළ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම අධ්‍යයනය කරනු ලබයි. එබැවින් ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් ලෙස වැදගත් වේ. නැත්නම් හඳුන්වයි. සමාජීය විද්‍යාවක් ලෙස වැදගත් වේ. එහෙම නැත්නම් හඳුන්වයි. එතකොට මේක වෙන්නේ කොහෙද? සමාජ ඒකකයේ තුල මේ. සමාජ ඒකකයේ තුල තමයි මෙහෙම වෙන්නේ. ඒකේ මොකද්ද කරන්නේ? ආර්ථික හැසිරීම තමයි අධ්‍යයනය කරන්නේ. මොකද්ද මේ ආර්ථික හැසිරීම කියන්නේ? මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියන්නේ නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය වැනි ක්‍රියාකාරකම් තමයි මිනිසුන්ගේ ආර්ථික හැසිරීම ලෙස දකින්නේ. ඒතර ඕනනම් ඔයාලට පැත්තකින් ලියා ගන්න පුළුවන් මේ ආර්ථික හැසිරීම කියන්නේ නිෂ්පාදනය, හුවමාරුව, පරිභෝජනය වගේ හැසිරීම. හරි. හරි. දැන් මම තව පොඩි දෙයක් කියන්නම්. මේක වාර විභාගවලට අහනවා. හැබැයි උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්නයක් වශයෙන් අහන්න තියෙන සම්භාවිතාවය අඩුයි. හරියටම අහගෙන ඉන්නේ නැහැ. මේ අනිත් කට්ටිය වගේ නෙවෙයි. මම හැම දෙයක්ම හරියටම පැහැදිලි කරනවා. මේවා අහනවා නම් අහනවා, නැත්තම් නෑ. අහන්නේ කොහොමද? දැන් මේක 1981 ඇහුවම ආයි මේක ගැන අවධානයක් තිබ්බේ නෑ. මේක මුලින්ම වශයෙන් අපි ඉගෙන ගන්න නිසා ඕනම කෙනෙකුත් දන්නවා. මෙතන ඕනම කෙනෙක් පාඩම් කරලත් ලියනවා. හැබැයි මේක වාර විභාගවලට ඔයාලගේ ස්කූල් වල අහයි. හැබැයි උසස් පෙළ විභාගෙදී බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට මෙතනින් යමක් කවලම් කරලා අහනවා මිසක රචනා ප්‍රශ්න පත්‍රයේ මේන් ප්‍රශ්නයක් වශයෙන් අහන සම්භාවිතාවය අඩුයි. එතකොට මේ පාඩමේ පොඩ්ඩක් ඉස්සරහට යනකොට රචනා පේපරේට සැර සම්භාවිතාවයක් තියෙනවා. දැන් එච්චර තවම මේ පේපරේට එතන නැවිලා නැහැ. හරි. හොඳයි. දැන් එහෙනම් අපි දෙවෙනි එකටත් උත්තර ලියාගත්තා. ඊළඟට මේ ප්‍රශ්නේ අපි යමු තුන්වෙනි එකට. තුන්වෙනි එක කියන්නේ ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වන්නේ කෙසේද? ඕක වගන්ති විදිහට ලියන්නත් පුළුවන්. ටේබල් එකක් කරන් දෙපැත්තට මේ දෙක දාලා මේ නිබන්ධනේ මේ උත්තර පුරවගෙන තියෙන විදිහට ලියන්නත් පුළුවන්. මේ බලන්න. ඔබට පේනවද බලන්න මේ පැහැදිලිවම මේ නිබන්ධනේ මේ බලන්න. මේ විදිහට අපිට ලියන්නත් පුළුවන්. උත්තර ටික දෙපැත්තට දාලා. එහෙම නැත්නම් මේක වගන්තියක් වශයෙන් ලියන්නත් පුළුවන්. දැන් මම මේ විදිහට උත්තරේ දීලා තියෙන නිසා මම උත්තරේ වගන්තියක් වශයෙන් ලියන්නම්. ඕනනම් දෙපැත්තට මේ විදිහට ටේබල් එක දාලා ලියන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. අපි දැන් බලමු එහෙනම් උත්තරේ ලියලා. රෝම ඉලක්කම් 3. උත්තරේ ලියලා බලමු. දැන් රෝම ඉලක්කම් 2 ඊළඟ රෝම ඉලක්කම් 3. හරි. රෝම ඉලක්කම් 3. අපි බලමු රෝම ඉලක්කම් 3. ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස් වන්නේ කෙසේද? පළවෙනි එක ආර්ථික විද්‍යාව මගින් අපි දැන් මොකද කරන්නේ? ටේබල් එකක් වශයෙන් දෙපැත්තට දාලා ලියන්න පුළුවන් කියලා කිව්වනේ. කැමැති කට්ටිය එහෙම ලියන්න. මම වගන්තියක් වශයෙන් ලියනවා පොඩි වෙනසකට. ඔයාලත් ඕනනම් එහෙම ලියන්න. ඔයාලා ටේබල් එකක් වශයෙන් දෙපැත්තට දාලා ලියවීමේ හැකියාවකුත් තියෙනවා. හරි. ආර්ථික විද්‍යාව මගින් සමාජ ඒකකයක් තුල අධ්‍යයන කටයුතු සිදු කරන අතර ස්වභාවික
විද්‍යාව මගින් ස්වභාවික විද්‍යාව මගින් පර්යේෂණ ගාරයක් ලැබ් එකක් නේද? පර්යේෂණගාරයක් තුල අධ්‍යයනය කටයුතු සිදු කරනු ලැබේ. ආර්ථික විද්‍යාව මගින් සමාජ ඒකකයක් තුළ අධ්‍යයන කටයුතු සිදු කරනවා. ස්වභාවික විද්‍යාව මගින් පර්යේෂණගාරයක් තුළ අධ්‍යයන කටයුතු සිදු කරනවා. ඔන්න පළවෙනි වෙනස්කම. පළවෙනි වෙනස්කම. ඊළඟට දෙවෙනි වෙනස්කම. දැන් පළවෙනි වෙනස්කම ලිව්වා. හරි, දෙවෙනි වෙනස්කම ආර්ථික විද්‍යාව මගින් අනෙකුත් සාධක පාලනය පිළිබඳව උපකල්පනය කරන අතර අනිකුත් සාධක පාලනය පිළිබඳ උපකල්පනය කරන අතර ස්වභාවික විද්‍යාව මගින් අනෙකුත් සාධක නිශ්චිතවම පාලනය කරයි. දැන් එකක උපකල්පනයක් කරනවා, හැබැයි අනිකේ නිශ්චිතවම පාලනය කරනවා. ඒතර ඔය දෙවෙනි වෙනස්කම. වෙනස්කම් දෙකක් හරි තුන්වෙනි වෙනස්කමට අපි යන්. වෙනස්කම් දෙකක් හරි තුන්වෙනි වෙනස්කම. තුන්වෙනි වෙනස්කම පළවෙනි ඊළඟ ප්‍රශ්නෙට ලියන්නත් ඉඩම අදිනේ. කොහොම හරි ලියමු හරි. ටේබල් එක දැම්ම කට්ටියන ඉඩ තියෙනවද දන්නේ. එයාලට නම් ලේසියෙන් දෙපැත්තට දාලා ලියවමුකෝ. හරි. අපි බලමු. තුන්වෙනි එක ආර්ථික විද්‍යාව තුල සාකච්ඡා කරන කරුණු කාලය ප්‍රදේශය ජන වර්ගය අනුව වෙනස් වූවද ඒ කියන්නේ කාලයේ ප්‍රදේශයේ ජන වර්ගය අනුව වෙනස් වෙනවා. හරි? ස්වභාවික විද්‍යාවෙන් අධ්‍යයනය කරන දේ එහෙම වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්න ඕන. ස්වභාවික විද්‍යාවෙන් අධ්‍යයනය කරන දේ කාලය ප්‍රදේශය ජන වර්ගය අනුව වෙනස් නොවේ. දැන් ඒකත් ලියලා ඉවරයි. ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තරත් ලියලා ඉවරයි. හරි. මම දැන් මේ කිව්වේ ඕකේ තියෙන රෝම ඉලක්කම් 3ට ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාව වෙනස් වන්නේ කෙසේද කියන එකට. තව එක ප්‍රශ්නයකට උත්තර ලියන්න තියෙනවා රෝම ඉලක්කම් 4 අපි බලමු. රෝම ඉලක්කම් 4ට ඊළඟට උත්තර ලියලා. ඉකෝන් ඇකවුන්ටින් චන්දන බණ්ඩාර සිසිජි නුගේගොඩ සිසිජිගම් පහ සමත් හොරණ ප්‍රථමයා තුලින් ඉදිරියටම. හරි. දැන් ඔයා මේ කල්පනා කරලා බලන්න. දැන් මෙතන රෝම ඉලක්කම් 1 ඉවරයි, රෝම ඉලක්කම් 2 ඉවරයි, රෝම ඉලක්කම් 3ත් ඉවරයි.
හරි දැන් අපි අවසානයේකට ඉවර කරන්න හදන රෝම ඉලක්කම් 4. හරි දැන් මෙතන අහන්නේ මොකද්ද? ඔබ දන්නා වෙනස් සමාජ විද්‍යාවන්ගෙන් ආර්ථික විද්‍යාව වෙනස් වන්නේ කෙසේද? කොහොමද එතකොට ඒකට උත්තර ලියන්නේ? අපි වෙනස් සමාජ විද්‍යාවන් මොනවාද කියලා ඒ වගේන් සිදුවන දේ සහ ආර්ථික විද්‍යාවෙන් සිදුවන දේ වෙනස් කියලා ඔප්පු කරන්න ඕනේ. එච්චරයි කරන්න ඕනේ. හරි අපි දැන් මේකට උත්තර ලියන්න හදන්නේ ඔබ දන්නා වෙනස් සමාජ විද්‍යාවන්ගෙන් ආර්ථික විද්‍යාව වෙනස් වන්නේ කෙසේද කියන එකට උත්තර ලියන්න හදන. දැන් උත්තර ලියන්න ගියාම ලොකු ප්‍රශ්නයක් ඉඩ. මමත් කොහොම හරි ලියන්නම් ඔයාලත් කොහොම හරි ලියන්න. ඉඩ කොහොම හරි හොයාගෙන හරි රෝම ඉලක්කම් 4. දැන් මම ඔන්න ලියන්න හදන්නේ. රෝම ඉලක්කම් 4 ඔයාලා ලියන්න. මෙහෙම ලියනවා. හරි. ආර්ථික විද්‍යාව හැර ලියන්න. ආර්ථික විද්‍යාව හැර වෙනත් සමාජීය විද්‍යාවන් වන්නේ හරි ආර්ථික විද්‍යාව හැර වෙනස් සමාජීය විද්‍යාවන් වන්නේ මෙන්න මේවා ලියා ගන්න. දේශපාලන විද්‍යාව මනෝවිද්‍යාව මානව විද්‍යාව යනාදියයි. හරි ඒ කියන්නේ දැන් ඉස්සල්ලාම කියන්න ඕනේ ආර්ථික විද්‍යාව හැර වෙනස් සමාජ විද්‍යාවන්. ඊළඟට තමයි වැඩේ කියන්න ඕනේ. හරි මොනවාද ආර්ථික විද්‍යාව හැර වෙනස් සමාජ විද්‍යාවන් තමයි මොනවාද? දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව, මානව විද්‍යාව වගේ ඒවා. හරි ඊළඟට කියන්න ඕනේ ඒ වගේ ආර්ථික විද්‍යාව කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඊළඟට ඒක උත්තරේ වශයෙන් ලියන්න ඕනේ මෙහෙම දේශපාලන විද්‍යාව මගින් මිනිසුන්ගේ දේශපාලන හැසිරීම අධ්‍යයනය කළත් දේශපාලන විද්‍යාව මගින් මිනිසුන්ගේ දේශපාලන හැසිරීම අධ්‍යයනය කරත් මනෝ විද්‍යාව මගින් කොහොම හරි ඉඩ හොයාගෙන ලියන්නේ මමත් බොහොම අමාරුයි මේ ඉඩ හොයාගෙන ලියන්න. මිනිසුන්ගේ මානසික හැසිරීම මනෝවිද්‍යාව මගින් මිනිසුන්ගේ මානසික හැසිරීම අධ්‍යයනය කළත් ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරනු ලබන්නේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම. හරි එනේම ලියවෙන්න ඕන. දේශපාලන විද්‍යාව මගින් මිනිසුන්ගේ දේශපාලන හැසිරීම අධ්‍යයනය කළත් මනෝවිද්‍යාව මගින් මිනිසුන්ගේ මානසික හැසිරීම අධ්‍යයනය කළත් ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කර ලබන්නේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම. එතකොට දැන් ඔබ දන්නවා වෙනස් සමාජ විද්‍යාවන්ගෙන් ආර්ථික විද්‍යාව වෙනස් වන්නේ කොහොමද කියන එකට උත්තර ලියනකොට වෙනත් සමාජීය විද්‍යාවන් මොනවද කියලා අපි පළමුව කියන්න ඕනේ. ඊළඟට අපි කියන්න ඕනේ ඒ වගේ ආර්ථික විද්‍යාව වෙනස් වෙන විදිහ. මොකද ආර්ථික විද්‍යාව කියන්නේ එක පැතිකඩක්. ඒකේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම අධ්‍යයනය වෙන්නේ. දේශපාලන විද්‍යාව, මනෝවිද්‍යාව මගින් අධ්‍යයනය කරන වෙන දෙයක්. ඒ නිසා මේ ගැන ඔබට මේ විදිහට උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕනේ.
හරි. දැන් අපි ඊළඟ මාතෘකාවට යනවා මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියන මාතෘකාවට. අද ඔන්න ඒ වැඩේ අපි පටන් ගන්නවා මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියන තැනට අපි එනවා. හරි. දැන් හැම කෙනෙක්ම සූදානම් වෙන්න මේ කොටසට. දැන් අර ප්‍රශ්න ටිකට උත්තර ලියලා ඉවරයි. දැන් මේ බලන්න මේ ප්‍රශ්නෙට උත්තර ලියලා ඉවරයි. දැන් ගිය සතියේ පළවෙනි සතියේ තමයි මේක උගන්වුවේ. ඒකෙන් අද තමයි පාස් පේපර් එක කරේ. මේ ප්‍රශ්න හතරටම උත්තර ලියලා ඉවරයි. දැන් පාස් පේපරේට උත්තර ලියන්න පුළුවන් කියන්නේ ඔයා විභාග මට්ටමේ ඉන්නේ. ඒතකොට දැන් ඔන්න ඔයාගේ පාස් පේපරේට ආන්සර්ස් කරලා තියෙන ආන්සර්ස් 1 2 3 4 මෙන්න ආන්සර්ස් ටික ඕකේ. දැන් ඔයාගේ තියෙන ඊළඟ දේ තමයි මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියන මාතෘකාව. මොකද්ද මේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියන එක අපි කතා කරමු. රයිට්? මිනිසුන්ගේ ආර්ථික හැසිරීම. හරි. මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියන මාතෘකාවට එන්න කලින් මම ඔයාට ඒ කියන්නේ ලොකු පැහැදිලි කිරීමක් කරන්න මෙන්න මෙහෙම. හරි. මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියන කොටස හරි හොඳට අහගෙන ඉන්න. දැන් මේ මිනිස්සෙක් අඳින්නේ මේ පුද්ගලයෙක් අපි කියමු මෙයාගේ නම A කියලා. ඒ පුද්ගලයා. පුද්ගලයාගේ නම A. හරි. මේ පුද්ගලයෙක් ඉන්න එයාගේ නම A. එතකොට මේ A පුද්ගලයා සිදු කරන ආර්ථික ක්‍රියාකාරකම් මොනවාද? ආර්ථික ක්‍රියාකාරකම් ආර්ථික ක්‍රියාකාරකම් මොනවාද? හරි. ආර්ථික ක්‍රියාකාරකම් ගත්තම ගොඩාක් තියෙන ආර්ථික ක්‍රියාකාරකම් අපිට හිතන්න පුළුවන් මෙහෙම මිනිස්සු තියෙන ආර්ථික ක්‍රියාකාරකම් වල එකක් තමයි නිෂ්පාදනය. මිනිස්සුන්ගේ තියෙන එක ආර්ථික ක්‍රියාකාරකමක් තමයි නිෂ්පාදනය. දැන් අපි මේ කතා කරන මාතෘකාව මොකද්ද? මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම කියන මාතෘකාව. ඒ කියන්නේ අපි කතා කරන්නේ මේ මිනිස්යාගේ ආර්ථික හැසිරීම. මිනිස්සුන්ගේ ආර්ථික හැසිරීම මේක තමයි මාතෘකාව. ඒක තමයි අපි දැන් කතා කරන්නේ. දැන් මිනිසුන්ගේ ආර්ථික හැසිරීම යටතේ තියෙන එක ආර්ථික ක්‍රියාකාරකමක් තමයි නිෂ්පාදනය. ඒ වගේම තව ආර්ථික ක්‍රියාකාරකමක් තමයි හරි හුවමාරුව. තව ආර්ථික ක්‍රියාකාරකමක් පරිභෝජනය. හරි. එතකොට හුවමාරුව පරිභෝජනය. මේ තමයි මිනිසුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම්. ඒ කියන්නේ මිනිසුන්ගේ ආර්ථික හැසිරීම මිනිසුන්ගේ ආර්ථික ක්‍රියාකාරකම්. දැන් ආර්ථික ක්‍රියාකාරකම් කරනකොට මිනිස්සු තීරණ ගන්න ඕනේ. මේ ආර්ථික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මිනිස්සු තීරණ ගන්න ඕනේ. මෙන්න මේ තීරණ ගැනීම කොහොමද කරන්නේ? මෙන්න මේක තමයි ප්‍රශ්නාර්ථය. අපි ඉගෙන ගන්න හදන්නේ ඒක. ඔය ප්‍රශ්නාර්ථය තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. තීරණ ගැනීම කරන්නේ කොහොමද මිනිස්සු? මේ ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වෙනකොට මිනිස්සු ඒ තීරණ ගන්නේ කොහොමද? නිෂ්පාදනය පිළිබඳ තීරණයක් ගන්නේ කොහොමද? හුවමාරුවට තීරණයක් ගන්නේ කොහොමද? පරිභෝජනයේ තුල තීරණයක් ගන්නේ කොහොමද? එයාලා තීරණ ගන්නේ මොන සාධකයේ මත එළඹද? හරි. ඇත්තටම එයා තීරණ ගන්නේ තමාට ලැබෙන ප්‍රතිලාභය. තමාට ලැබෙන ප්‍රතිලාභයයි දැරීමට සිදුවන පිරිවැයයි. මෙන්න මේ දෙක ගැන හිතලා. හරි. ඒ කියන්නේ එයා තීරණ ගන්නේ කොහොමද? තමාට ලැබෙන ප්‍රතිලාභයයි තමාට දැරීමට සිදුවන පිරිවැය ගැන හිතලා. අපි හිතමු තමාට ලැබෙන ප්‍රතිලාභයේ වැඩි පිරිවැය කුඩායි. ඒ කියන්නේ ප්‍රතිලාභයේ රුපියල් 500යි පිරිවැය රුපියල් 100යි. අන්න යා තීරණයක් ගන්නවා එක්ක නිෂ්පාදනය සම්බන්ධයෙන්, හුවමාරුව සම්බන්ධයෙන්, පරිභෝජන සම්බන්ධයෙන්. අපි නිකන් හිතමු භාණ්ඩයක් හදලා
එයාට ලැබෙනවා රුපියල් 500ක්. ඒ භාණ්ඩය හදන්න එයාට පිරිවැයක් වශයෙන් යනවා රුපියල් 100ක්. එතකොට මෙයාට මේ භාණ්ඩයේ වාසි. මොකද එයාට ප්‍රතිලාභය වැඩි, පිරිවැය අඩුයි. අන්නේ නිසා එයා නිෂ්පාදනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා. මේක හදනවා කියලා. අන්න මිනිසුන්ගේ ආර්ථික හැසිරීම. අපි නිකන් තව උදාහරණයක් බලමු. පරිභෝජන සම්බන්ධයෙන් බලමු උදාහරණයක්. තමාට ලැබෙන ප්‍රතිලාභය මේ මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා පරිභෝජන සම්බන්ධයෙන් තීරණයක් ගන්න හදන්නේ. අපි ගමු ඇපල් ගෙඩියක්. මෙන්න මේ ඇපල් ගෙඩිය මේ මිනිස්සයාගේ පරිභෝජනය සඳහා මිලදී ගන්නවද නැද්ද කියන ඒ ක්‍රියාකාරකම නිරත වෙන්න හදන්නේ. දැන් එයා ඒක තීරණය කරන්න හදන්නේ ගන්නවද නැද්ද කියලා. ඒකෙදි එයා බලනවා තමාට ලැබෙන ප්‍රතිලාභය. තමාට දරන්න වෙන පිරිවැය. ඒකෙදි යාට තේරෙනවා නම් මේ පිරිවැයට වඩා ප්‍රතිලාභය වැඩි කියලා. එතකොට මෙයා මේ ඇපල් ගෙඩිය මිලදී ගන්න උත්සාහ කරනවා. එතකොට හැම වෙලාවකම ඔහු දරන පිරිවැය සහ ඔහුට ලැබෙන ප්‍රතිලාභය ගැන හිතලා පිරිවැයට වඩා ප්‍රතිලාභ වැඩි නම් ඔහු ඒක මිලදී ගන්න. මේ තමයි මිනිසුන්ගේ ආර්ථික හැසිරීමේ ස්වභාවය. එතකොට හැබැයි මේකේ අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. මේකේ මොකද්ද අනිත් පැත්ත වෙන්න පුළුවන් කියලා කියන්නේ? මේකේ අනිත් පැත්ත වෙන්න පුළුවන් කියලා කියන්නේ අපි කල්පනා කරමු ප්‍රතිලාභ වලට වඩා පිරිවැය විශාල වුණොත් මොකද වෙන්නේ? ප්‍රතිලාභ වලට වඩා පිරිවැය විශාල වුණොත් අපි එතකොට ඒ තීරණය අතාරිනවා. අපි ගන්නෙ නෑ. ඒ කියන්නේ දැන් මේ ඇපල් ගෙඩිය දැන් ප්‍රතිලාභය රුපියල් 50යි පිරිවැය රුපියල් 20 නිසා තීරණය ගන්නවා ඇපල් මිලදී ගන්න. හැබැයි ඔක අනිත් පැත්ත වුණොත් පිරිවැය වැඩි ප්‍රතිලාභය කුඩයි වුණොත් අන්න අපි පරිභෝජනයේ සම්බන්ධ තීරණය අත්හරිනවා. එතකොට අපි නිෂ්පාදනයේ වේවා, හුවමාරු වේවා, පරිභෝජනයේ වේවා තීරණයක් ගද්දී අපි බලනවා ඒකෙදි තමාට ලැබෙන ප්‍රතිලාභය සහ තමා දරන පිරිවැය කොහොමද කියලා බලලා පිරිවැයට වඩා ප්‍රතිලාභ වැඩි නම් ඔහු ඒ තීරණය ක්‍රියාත්මක කරනවා. එතකොට මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියන මාතෘකාව යටතේ අපි ඉගෙන ගන්න උත්සාහ කරන්න ඕන ඔය කරුණ. මේ පිරිවැය සහ ප්‍රතිලාභ මත කොහොමද උන් තීරණ ගන්න කියන එක. හොඳයි. දැන් අපි එහෙනම් අපි දැන් උත්සාහ කරමු නිබන්ධනයට ගිහිල්ලා ඔය කොටස් ටික සම්පූර්ණ කරගන්න. හරි. දැන් මේ තමයි ටියුට් එක. මිනිසුන්ගේ ආර්ථික හැසිරීම කියන තැන කිසියම් පුද්ගලයෙකු තමාට ලැබෙන ප්‍රතිලාභය සහ තමාට දැරිවට සිදුවන පිරිවැය සැලකිල්ලට ගනිමි තීරණ ගැනීම සිදු කිරීම ආර්ථික විද්‍යාත්මක සිතීම හෙවත් හැසිරීම ලෙස සැලකේ. ලියා ගන්න. මේක ඇත්තට ලියා ගන්න. මේ හිස්තැනේ ලියා ගන්න. පුද්ගලයෙකු ලියා ගන්න හිස්තැනේ තමාට පුද්ගලයෙකු තමාට දැරීමට සිදුවන පිරිවැයට වඩා ලැබෙන ප්‍රතිලාභය වැඩි නම් පුද්ගලයෙකු තමාට දැරීමට සිදුවන පිරිවැයට වඩා ලැබෙන ප්‍රතිලාභය වැඩි නම් එම තීරණය ගැනීමට කටයුතු කරනු ලැබේ. ඒ කියන්නේ දරන්න සිදුවන පිරිවැයට වඩා ලැබෙන ප්‍රතිලාභය වැඩි නම් තීරණය ගන්න කටයුතු කරනවා. ඒකයි කියන්නේ. එම තීරණය ගැනීමට කටයුතු කරනු ලැබේ. හරි.
හොඳයි. හරි. ඊළඟට කියනවා දැන් ළමෙක් කියන උඩ අර ලියපු එක පෙන්වන්න කියලා ඉස්සෙල්ලා ප්‍රශ්නෙට අදාළ උත්තරයක්. මම ඒක පන්ති අවසානයේම පෙන්වන්නම්. ඒ දරුවා ඉඳලා පන්ති අවසන් වුණාට පස්සේ ලියාගත්තේ නැති තැන් ලියා ගන්න. පන්ති අවසානයේ තමයි කියන්නේ ලියපු නැති දේවල් ලියන්න අවස්ථාව දෙන්නේ. පන්ති අවසන් වුණාට පස්සේ මම ටයිම් එකක් දෙනවා. එතකදී ලියා ගන්න පුළුවන්. එසේම තමාට දැරීමට සිදුවන පිරිවැයට වඩා එසේම තමාට දැරීමට සිදුවන පිරිවැයට වඩා අඩු ප්‍රතිලාභයක් ලැබේ නම් දැරීමට සිදුවන පිරිවැයට වඩා අඩු ප්‍රතිලාභයක් ලැබේ නම් එම තීරණය ක්‍රියාත්මක නොකරයි. හරි. එම තීරණය ක්‍රියාත්මක නොකරයි. හරි. දැන් එතකොට තව මේක ඉඩ තියෙනවා මෙන්න මේ ටික බලන්න. මේ තව මේකෙන් පස්සේ මේකේ තව ඉඩ තියෙන්න පුළුවන්. නැද්ද ඉවරද ඉඩ? ඔයාලගේ ඉඩ ඇති. හරි ඊළඟ නිර්මාණශීලී ප්‍රශ්නයක් තියෙනවා. මේක ලියා ගන්නකො ඉස්සල්ලාම. ලියා ගන්න ඊළඟ නිර්මාණශීලී ප්‍රශ්නයක් තියෙනවා කරන්න. ලංකාවට ඔන්ලයින් ඉකෝනෑන් එකකවන්ටෙන් චන්දන බණ්ඩාර commerce.tutor.lk වෙත පිවිස අදම ලියාපදිංචි වන්න. දැන් නිර්මාණශීලී රචනා ප්‍රශ්නට එන තියෙන්නේ මේ ඔබගේ දැනුම පදනම් කරගෙන පහත දැක්කෙන වගුව සම්පූර්ණ කරන්න. මේක පුතේ ඔයාලට පාසල් වල තියෙන ඇගයීම් කියලා එකක්. එතකොට මේ පාසල් වල තියෙන ඇගයීමක් තමයි මේ තියෙන්නේ. ඔබගේ දැනුම පදනම් කරගෙන පහත දැක්කෙන වගුව සම්පූර්ණ කරන්න කියනකොට මේ ඇගයීමක් තියෙනවා. ආගමික ස්ථානයක් පාන් බේකරියක් සම්බන්ධයෙන් මේ වගේ දේවල් ලියන්න තියෙනවාට. මේකට අපි කියන්නේ ඇගයීමක්. ඉතින් අපි දැන් මෙහෙම බලමු මේ ඇගයීම සම්පූර්ණ කරන්න. ඔයාලට පාසලෙදිත් මේ වගේම ප්‍රශ්නයක් හම්බ වෙනවා. එතකොට මම අර සමහර ප්‍රශ්න පාසල් ඇගයීම් වල විශේෂ දේවල් ටියුට් එක තුල සාකච්ඡා කරනවා. එතකොට අපි ටිකක් වෙනස් අලුත් දේවල් ගොඩක් කරනවා කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. මේ පාසල් ඇගයීමක් මෙතන මේ තියෙන්නේ. මේ පාසල් ඇගයීම දෙන්න හේතුව අපි ව්‍යාපාරික අරමුණ එහෙම නැත්නම් මිනිසුන්ට ව්‍යාපාර ආයතන කරනකොට ලාභ අරමුණක් සහ ලාභ නොලබන අරමුණක් කියන දෙකකට මිනිස්සු කටයුතු කරනවා. එතකොට ඒව ගැන අපි කතා කරන්න තමයි මෙතන මේ ඇගයීම තියලා තියෙන්නේ. හරි. මේ බලන්න ඔබගේ දැනුම පදනම් කරගෙන පහත වගුව සම්පූර්ණ කරන්න. දැන් මෙතන විවිධ ආගමික දරුවන් මෙතන ඉන්නවා. එතකොට දැන් ඔබගේ ආගමික ස්ථානය ගැන තමයි ඔබ ලියන්න ඕනේ. හරි දැන් ඔබ බෞද්ධ දරුවෙක් නම් පන්සල පිළිබඳව, ඉස්ලාම් දරුවෙක් ඉන්නවා නම් එතන තමන්ගේ පල්ලිය පිළිබඳව තමන් දකින ආගමික ස්ථානය. එතකොට හින්දු දරුවෙක් ඉන්නවා නම් කෝවිල, කතෝලික දරුවෙක් ඉන්නවා නම් ඒ තමන්ගේ ඒ කතෝලික පල්ලිය. ඒ තුල තමයි වෙන දේවල් තමයි ලියන්න ඕන. හරි? එතකොට පාන් බේකරියක් වුවම හැමෝම පොදුවේ ලියන්න පුළුවන්. මොකද බේකරි වල එහෙම වර්ගීකරීමක් නැහැ නේ ආගම අනුව. තමන් ආගමික ස්ථාන වෙනස් වෙන්න පුළුවන්. එතකොට මෙතනදී පළමුවෙන්ම කියන්නේ මොකද්ද? මෙම ස්ථානවල සිටින පුද්ගලයන් නම් කරන්න. එතකොට දැන් තමන්ගේ ආගමික ස්ථානයේ ඉන්න පුද්ගලයන් නම් කරන්න. හරි මම සරලව කීපයක් ලියන්නම්. දැන් අපි ගත්තොත් පන්සලක් ගත්තම පන්සලක ඉන්නවා හාමුදුරුවෝ. එහෙම නැත්නම් අපි කිව්ව පූජ්‍ය පක්ෂය නේ. පූජ්‍ය පක්ෂය. එතකොට පූජ්‍ය පක්ෂයේ ඉන්නවා. ඒ කියන්නේ හාමුදුරුවරු. හරි? ඊළඟට බැතිමතුන්. නේද? බැතිමතුන්. හරි? එතකොට ඔය වගේ පාර්ශ්වයන් ඉන්නවා. හරි? එතකොට මේ විදිහට ඒ ඉන්න පුද්ගලයා නම් කරන්න ඕන. හරි. ඊළඟ පාන් බේකරියක ඉන්නේ කවුද? පාන් බේකරියක ඉන්නේ කවුද? එකක් තමයි බේකරි නිෂ්පාදකයෝ ඉන්නවා. අපි එහෙම නැත්නම් අපි කො ශ්‍රමිකයන් ඉන්නවනේ. ශ්‍රමිකයන් ඉන්නවා. පාරිභෝගිකයන් ඉන්නවා. ශ්‍රමිකයන් ඉන්නවා, පාරිභෝගිකයන් ඉන්නවා. බේකරි නිෂ්පාදකයන් ඉන්නවා. බේකරි නිෂ්පාදකයන් ඉන්නවා. හරි ඒ විදිහට ලියන්න. හරි. ඔයාලගේ ඒ ආගමික ස්ථානවල ඉන්න කට්ටියගේ නම් වලින් පවා ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ.
හරි සිදු කරන කාර්යයන් තුනක් දැන් අපි දන්නවා ආගමික ස්ථානවල සිදු කරන කාර්යයන් තුනක් දැන් අපි බලමුකෝ. දැන් බෞද්ධ ආගමික ස්ථානයක මම ලියන්නම්. ඉතින් ඉස්ලාම් කට්ටිය Tamanගේ පල්ලියක් තුල වෙන කටයුතු ටික මෙතන ලියන්න. ක්‍රියාකාරකම්. හරි. කතෝලික ආගම කට්ටිය ඒක ලියන්න. Hindu කට්ටිය කවුරු හරි ඉන්නවනේ ඒක ලියන්න. හරි. හොඳයි. තව වෙන ඊට අමතරව තව වෙන හරි මොනවා හරි තව ආගමක් අදහනවා නම් Tamanගේ ආගමික ස්ථානයක වෙන ක්‍රියාකාරකම් ලියන්න. ඒ වගේ හොඳ ඒවා ලියන්නේ. හරි. 1. බණ ඇසීම. බණ ගිහිල්ලා අහනවනේ. එතකොට ඊළඟට තව බණ දේශනා කිරීම 2යි. ඊළඟට අර මල් පහන් පූජා කිරීම. ඊළඟට සුද්ධ පවිත්‍ර කටයුතුත් කරන්නේ නැද්ද පන්සල් දැන් ඔයාලා ගියාට පස්සේ එතන බොහෝ විට ඔය ගෑනු ළමයි එහෙම ගියාම පන්සලේ හාමුදුරුවන්ට උදව්වක් වශයෙන් එයා මොකද කරන්නේ අර බෝමලුව අතු ගාලා දෙනවා නේද සුද්ධ පවිත්‍ර කටයුතු කරන අනිත් ආගමික ස්ථානවලත් එහෙම තියෙනවා. ඒවා ලියන්න මම මේ පොඩ්ඩයි ලියන්න ඔයාලා ලියන්නේ. ඔයාලට ඒවා ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මේක පාසල් ඇගීමන්නේ. ඒතකොට Taman තනියම ලියන්න තියෙන්නේ. බේකරි එක මොනවද වෙන්නේ? බේකරි එක වෙන්නේ අමුද්‍රව්‍ය එකලස් කිරීම. එහෙම නැත්නම් අපි පිටි ඇනීම. පාන් ඇනීම පිටි ඒකට අපි කියන පිටි මිශ්‍රණ කිරීම. නැත්නම් අපි කියමු අමුද්‍රව්‍ය මිශ්‍රණය නේ පිටි මිශ්‍රණය කිරීම. ඊළඟට පාන් පිලිස්සීම. ඊළඟට ඇසිරීම් කිරීම. අලවිය මේවා තමයි බේකරි එක වෙන්නේ. හරි එතකොට ආගමික ස්ථානයක වෙන දේවල් සහ බේකරි කාර්යයන් තුනක් අනිවාර්යෙන් ලියන්න ඕනේ. පන්සලකට ගිහිල්ලා කරන කාර්යයන් තුනක්, පල්ලියකට ගිහිල්ලා කරන කාර්යයන් තුනක්, කෝවිලකට ගිහිල්ලා කරන කාර්යයන් තුනක්, පල්ලි කිව්වම කතෝලික පල්ලි, ඉස්ලාම් පල්ලි ඒ දෙකේම. ඊළඟ තවත් වෙන ආගමක් තියෙනවනේ. ඒ ආගමික අවස්ථාවකට ගිහිල්ලා කරන ක්‍රියාකාරකම් තුන. ක්‍රිස්තියන් නම් ඒත් එහෙමයි. ඉතින් ඒකනේ යන්නේ. ඉතින් එතකොට ක්‍රිස්තියන් කට්ටිය, කතෝලික කට්ටිය, ඉස්ලාම් කට්ටිය සහ අනිත් කට්ටිය තව Hindu එහෙම ඉන්නවනේ. ඒලා ලියන්න බුද්දිස් මම බෞද්ධ ආගම නිසා මම බෞද්ධ දේවල් දෙක තුනක් ලිව්වා මම දන්නේ නිසා අනිත් ඒවා දන්නේ නැහැ නේ මම. නිසා මම දන්නේ නැති නිසා හිටියා. ඒ අනිත් ළමයි ඒවා ටික ලියන්න තමන්ගේ ආගමික ස්ථානය තුල කරන දේවල්. හරි. ප්‍රධාන අරමුණ ආගමික ස්ථානයක ප්‍රධාන අරමුණ මිනිස්සුන්ට සෙත සැලසීම. සමාජ සුභ සිද්ධිය. ඇත්තටම කිව්වොත් එම සමාජ සුභ සියලුම ආගමික ස්ථාන වලින් කරන්නේ මිනිස්සුන්ට උදව් කරන එක. නැත්නම් මිනිස්සුන් යහපත් මාර්ගයක යොමු කරන එක. බලන්න ඔබ පන්සලකට ගියාට පස්සේ ඔබට දේශනා කරනවා මෙහෙම මේ වැඩ හොඳයි මේවා නරකයි ඔයා හොඳට මෙහෙම කටයුතු කරන්න ඕන. පල්ලියකට ගියාමත් එහෙම. කෝවිලකට ගියාමත් එහෙම. ඒ විදිහට අපිට හොඳ මාර්ග උපදේශනයක් තමයි දෙන සමාජ සුභසාධ. පාන් බේකරියට ගියාට පස්සේ සමාජ සුභසාධනයක් නෑ. සල්ලි දුන්නේ නැත්නම් පාන් දෙන්නේ නෑ. ඒ කියන්නේ එතන තියෙන ලාභ ඉපීම. ලාභ ලැබීම තමයි අරමුණ. ලාභ අරමුණ. ලාභ ඉපීම. ලාභ ලැබීම. හරි. එහෙනම් දැන් මේ ගැන හොඳට පැහැදිලි ඇති. මේක දැන් බලන්න නිකන් අපිට නිකන් මෙතනම මේ තියෙන්නේ මේ පාසල් ඇගීමක්. හරි. මේක මේ විභාග ශාලාවේ එන ප්‍රශ්නයක් නෙමෙයි පාසල් ඇගීමක්. ඔය ඇගීම මොන මං කලින්ම කියලා දුන්නා. හරි. අපි ඊළඟට එනවා ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමේ වැදගත්කම. ඒකේ ආර්ථික විද්‍යාවේ ඉගෙන ගැනීම වැදගත්කම ගැන ගත්තම ආර්ථික විද්‍යාඥයන්ගේ හා දේශපාලන චින්තකයන්ගේ අදහස් නිවැරදි වුවත් වැරදි වුවත් ඒවා අප සිතනට වඩා ප්‍රබල බලපෑමක් සමාජය වෙත විකාශනය කරයි. සැබවින්ම ලෝ මෙහෙයුම් ලබන්නේ එබඳු අදහස් වලින් මිස වෙනත් දෙයකින් නොවන බව ජෝන් මෙනාඩ් කෙන්ස් සඳහන් කළාය. වර්තමාන ලෝකයේ ප්‍රචලිත මේ කියන්නේ ගොඩාක් කතා ටිකක් තියෙනවා මේ බලන්න. වර්තමානයේ ප්‍රචලිත පවත්වන බොහෝ මතවාද ඇඩන් ස්මිත්, ජෝන් ස්ටුවර්ට් මිල්, කාල් මාක්ස්, ජෝන් මෙනාඩ් කෙන්ස් වැනි අතීතයේ විසූ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයන් විසින් ගොඩනැගූ ලැබූ ඒවාය. නූතන රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිපත්ති නිර්දේශ ආර්ථික විද්‍යාතුන් නිරත ලබාගෙන පුරුදු සිටි. ඊළඟ අය කියන අපවට සමාජ සිතුන ආර්ථික සම්ප්‍රදාය මනමින් තේරුම් ගැනීමට පාරිභෝගිකයන් නිෂ්පාදන සේවා යෝජකයන් වශයෙන් කටයුතු කිරීමේදී ඊටතර කාර්යක්ෂම තියෙන තාර්ක ගැනීම කොහොමම කතන්දර ටිකක් ඇවිල්ලා අවසානයේදී ඔන්න බලන්න කියනවා ආර්ථික විද්‍යාවේ තියෙන වැදගත්කම් ටික පිළිවලට. එතකොට මේ කෑලි ටික තමයි මෙතන මේ වගන්තියක් වශයෙන් පැහැදිලි වෙන්නේ. තේන මුලින්ම ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමේ වැදගත්කම යටතේ මේ වගන්තියක් වශයෙන් පැහැදිලි කරන්නේ මෙන්න මේ කරුණු ටික. ඔබ පාඩම් කරන්න ඕන වගන්තියද කරුණු ටිකද? මෙන්න මේ කරුණු ටික තමයි ඔබ පාඩම් කරගන්න ඕනේ. හරි.
කරුණු ටික තමයි ඔබ පාඩම් කරගන්න ඕනේ. ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීම වැදගත්කම මම ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්නම්. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ පසුගිය කාල සීමාව තුළ ඇෆ්ගනිස්තානයට විතරයි මේ පළවෙනි යවුනේ ආර්ථික වර්ධනය. අනිත් ඔක්කොම රටවල් අපිට ඉක්මවා ආර්ථික වර්ධනයක් තිබ්බා. ඇෆ්ගනිස්තානයත් එක්කම හා සමානව තමයි අපේ ආර්ථික වර්ධනය තිබ්බේ. ඒ තුල අපි සෑහෙන පල්ලෙහාට ගිහිල්ලා කියලා ආර්ථික වර්ධනයේ පැත්තෙන් අපි පහුගිය අවුරුදු වල කතා කළා. හරි. අපි දැන් ඒ පැත්තකින් තියමු. ඔය වගේම අපි 2012 අවුරුද්දට ගියාම ලංකාවේ වේගවත්ම ආර්ථික වර්ධන වේගයක් දැක්කා අපි. ඊට අමතරව අපි 1970 ගණන් වලට යන්. එතකොට ඒ කාල සීමාව තුළ සුපිරි ආර්ථික වර්ධනය කියන්නේ හොඳම ආර්ථික වර්ධනයක් මේ රටේ තිබ්බා. අපි ඉන් පසුව ඊටත් එහා පොඩ්ඩක් ගියොත් අපේ රට ණය ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි ලෝකයේ අනිකුත් රටවල් වලට තිබ්බේ. එන දේශපාලඥයන් විසින් මිනිස්සුන්ට සුබ සාධන අරමුණු වෙනුවෙන් ණය ගත්තා. දැන් අපේ රටක සංවර්ධන ක්‍රියාදාමය කරන්න අපි පුළුවන් තරම් ණය අරන්නේ. ඒක හොඳයි. ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක සංවර්ධනයේට මුදල යෙදෙව්වා. නමුත් සංවර්ධනයට යොදවන්නේ නැතුව එතන මිනිස්සු පරිභෝජනයට ඒ මුදල යොදවපු ගමන් වෙන්නේ මොකද්ද? මේ රට දියුණු කරන්න අමාරුයි. හරියට ඔයාලගේ ගෙදර කාගෙන් හරි ණයක් අරන් ඔයාලා මොකක් හරි බිස්නස් එකක් හරි ආයෝජනයක් මොකක්වත් කරන්නේ නැතුව ඔයාලගේ පරිභෝජනයට ගන්නවා. ඒ වගේ වැඩක් තමයි අපේ රට වෙන්නේ. අපේ රටේ ණය ගන්නව කාලයක් මට 2000 ගණන් වල 2001 2 ඍණ ආර්ථික වර්ධනයක් ආවන්නේ අර බෝම්බ ප්‍රහාරයත් එක්ක 2001. ඒ කාල සීමාව තුළ ණය ගත්තා ණය ගෙවන්න. එතකොට ලොකු ආර්ථික අවපාතයක් පරිහානියකට අපි එන්න ආවා. ඉන්පසු අපි ආපහු වෙනස් වෙලා අපි ආය ආර්ථික වර්ධනයකට අපේ රට ඍණ ආර්ථික වර්ධනයකට ගිය අවස්ථාවක් තියෙනවා මතක තියාගන්න. ඍණ ආර්ථික වර්ධනයක්. අපේ රට යුද්ධ කාලයේදී ඍණ ආර්ථික වර්ධනයකට ගියා. දැන් අපි යම්කිසි ධන ආර්ථික වර්ධනයක් පවත්වාගෙන ගියාට ඒක මදි. ලෝකේ රටවල් මීට වඩා වේගෙන් ආර්ථික වර්ධනයකට යනවා. එතකොට අපේ රට මෙහෙම ආර්ථික වර්ධනයකට ඉහළ මට්ටමකට ගේන්න නම් අනිවාර්යයෙන්ම අපේ රටට මොනවද අවශ්‍ය වෙන්නේ? මේ ආර්ථික විද්‍යාව කියන මේ විෂය ඉතාමත්ම ඉහළින් වැදගත්. අපි ආර්ථික විද්‍යාව කියන විෂය භාවිතා වෙන්නේ නැත්නම් මේ ලෝකීන විශාල ආර්ථික විද්‍යාඥයන් විසින් මේ ලෝකෙට හඳුන්වා දීලා තියෙන මේ ආර්ථික විද්‍යා සංකල්ප මේ පිළිබඳව අපි තීරණ ගද්දී භාවිතා නොකරනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි මේ වගන්තිය පැහැදිලිව කියන්නේ අපි හිතුවත් නැතත් මේ රට පාලනය සඳහා මේ දේශපාලකයන් වගේම මේ ආර්ථික විද්‍යාඥයන් ඉතා වැදගත් කාර්යභාරයක් කරනවා. නමුත් දේශපාලඥයන් දුර්වල නම් මේ රට දුර්වල වෙනවා. මේ රටේ අවශ්‍ය ආර්ථික ප්‍රතිපත්ති ආර්ථික තීරණ නිවැරදිව ගන්න නැත්නම් මේ රට දුර්වල වෙනවා. දැන් බලන්න යුරෝප් රටවල් වේගයෙන් ආර්ථික වෘද්ධියකට ආවේ කොහොමද? ලෝකයේ ආර්ථික විද්‍යාඥයන් බිහි වුණේ මේ යුරෝපා රටවල් වල. ඔයාලට පේනවා ඇති මේ කිව්ව නම් ටික ඔක්කොම අපේ රටවල් වල නම් නෙවෙයි. ලෝකයේ වෙනත් රටවල් වල නම්. යුරෝප් රටවල් වල තියෙන නම්. එතකොට මේ රටවල් වල ඒ ආර්ථික වෘද්ධියකට විශාල උදව්වක් මේ ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස් උදව් කළා. දැන් අපි ගත්තොත් එහෙම අපේ රටේ ආර්ථික වර්ධනය පිළිබඳව අපි සාකච්ඡා කරනවා නම් මේ රටේ නිෂ්පාදන වර්ධනයක් තේන්නද පිළිබඳව අපි පැහැදිලි අවධානයක් යොමු කරන්න ඕනේ. දේශීය කර්මාන්ත නගා සිටවීම මේ වගේ විශාල පුළුල් පැතිකඩක් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. මම මෙතනදී ඒක ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මට අවශ්‍ය නැහැ මේ රටේ ආර්ථිකය කොහොමද හදන්න ඕනේ කියන එක මෙතන කතා කරන්න. මම ඔයාලට කියන්න සාරාංශගත වුණේ මේ විෂය ඉතා ඉහළ වැදගත්කමක් තියෙන විෂයක්. මේ රටක රාජ්‍ය පරිපාලනය සඳහා මේ බලන්න රාජ්‍ය පාලනය සඳහා ඉතාමත් වැදගත් කියලා මුලින්ම කියලා තියෙනවා ආර්ථික විද්‍යාවේ වැදගත්කමට. එතකොට රටක් පාලනය කරද්දී මේ ඉකොනොමික්ස් කියන එක ඕනේ. ඊළඟට මොකද? සාර්ථක පුරවැසියෙක් ලෙස කටයුතු කරන්න වැදගත්. දැන් ඔයාලට තියෙන ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවානේ මේ දවස්වල. කොළඹ සම්බන්ධයෙන් අලුතෙන් අර ඉදි කරපු මම දේශපාලනික කාරණාවක් නෙවෙයි මම කියන්නේ මේ නිකං කතාවක්. මට දේශපාලන කිසිම පක්ෂයක් නැහැ. කොහෙවත් පක්ෂ ලේබල් ගහන මිනිස්සෙක් නෙවෙයි මම කිසිම පක්ෂයකට මේ පක්ෂපාති නෑ. මම ස්වාධීන කෙනෙක්. මම නිකං කතා කරන්නම් මේ ප්‍රශ්නේ ගැන. ආර්ථික විද්‍යාවට වැදගත් නිසා ඔබ සාර්ථක පුරවැසියෙක් ලෙස කටයුතු කරනකොට මේ රටේ සිදුවන සමහර දේවල් ගැන ඔබ තර්ක කරනවානේ. නමුත් ඔබ තර්ක කරන්නේ විෂය ගැන දන්නේ නැතුව.
නමුත් ඔබ විෂය ගැන දැනගෙන ඔබ ඒව ගැන අධ්‍යයනය කරොත් ඔබට විශාල දැනුමක් තියාගෙන මේ ගැන කතා කරොත් ඔබට තේරෙනවා මේක සිදුවෙන්නේ මේ නිසා මේක සිදුවෙන්නේ මේ නිසා කියලා. දැන් ඇත්තටම ඔබ මේ විෂය ඉගෙන ගන්න ඕනේ මේ රටේ ජීවත් වෙන්න නම්. මේ රටේ සිදුවන සමහර සංසිද්ධීන් තේරුම් ගන්න ඔබට මේ විෂය වැදගත්. දැන් මම නිකන් උදාහරණයක් වාට කියන්නම්. දැන් අලුතෙන් ඔය සීනි ගේනකොට දැන් මේ මෑත කාලේ සීනි ආනයනය කරන්නේ. ඒතකොට සීනි ආනයනය කරද්දී රජයේ බද්ද අඩු කරා. දැන් එතකොට ඔබට ඒක ආර්ථික සංසිද්ධියක්. රජය විසින් බදු අඩු කරා. ඔබට දැන් ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ යම් සුළු හෝ අවබෝධයක් තියෙනවා නම් ඔබ දන්නවා දැන් මේකේ ඇතිවන ආර්ථික ප්‍රතිවිපාක. පළවෙනි ආර්ථික ප්‍රතිවිපාක රජයට බදු ආදායම අඩු වෙනවා. රජයට බදු ආදායම් අඩු වෙනකොට රජයේ ඒ බදු ආදායම් අය කරගන්න මොකක් හරි වෙන ක්‍රමයකට යන්න වෙනවා. එතකොට එයාලා අනිවාර්යයෙන්ම ඉන්පසු සමහර විට දැනට පනවලා තියෙන භාණ්ඩ හා සේවා මත බදු වැඩි කරන්න පුළුවන්. ඍජු බදු වැඩි කරන්න වෙනවා. එහෙම නැත්නම් මිනිසුන්ගේ සුබ සාධන කපා හරින්න වෙනවා. හරි. එතකොට අර රජයට ලැබෙන්න තිබ්බ බදු ආදායමක් අහිමි වෙනකොට වෙන ක්‍රමයකින් රජයක ගන්න ඕනේ. එහෙම නැත්නම් රජයට ඒ සඳහා ණයක් හරි අරන් අයවැය හිඟිය මූල්‍යණය කරගන්න වෙනවා. එතකොට ඔබට ගොඩක් දේවල් තේරෙන්න පටන් ගන්නවා මේක මෙන්න මේ ක්‍රියාකාරකම නිසා මෙන්න මේ දේවල් මේ රට තුල ඇති වෙන්න පුළුවන්. අන්න ඒවා තමයි ඔබ ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමේදී ඇතිවන වැදගත්කම්. මේ විෂය ඉගෙන ගැනීමේදී ඇතිවන වැදගත්කම්. මම තව එකක් කියන්න මේ බලන්න. ඡන්දදායකයන් විසින් ඡන්දය භාවිතා කරද්දී ඔයාලා කවදාවත් ඡන්දයක් ප්‍රකාශ කරද්දී බලන්න ගෙදර කට්ටියකින් අහලා බලන්න එයාලා ඉදිරිපත් කළ තියෙන ආර්ථික ප්‍රතිපත්ති ගැන ඔබ හොයලා බලලාද මේ ඡන්දෙ දැම්මේ කියලා. ඔය දෙනවනේ ලොකු පොතක්. ඡන්දේ පවත්තන කාල සීමාව තුළ අපේ ප්‍රතිපත්ති රාමුව මෙච්චරයි කියලා දෙනවා. ක්‍රියාත්මක නොකරන එක මේ මිනිස්සුන්ගේ වැඩක්. තේන සාමාන්‍ය මිනිස්සු ක්‍රියාත්මක නොකරනවා. ඉතින් ඒ වගේ දේවල් ගැන අපි මෙතන කතා නොකරෙමු. නමුත් දීලා තියෙන ආර්ථික ප්‍රතිපත්ති ගැනවත් ඔයාලා කියවලා බැලුවද? සමහර විට බොහෝ ඡන්ද කාලෙදී දෙන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියපු දේවල් වලින් ක්‍රියාත්මක නොවන අවස්ථා ගොඩක් තියෙනවා. ඇත්ත කතා කරන්න එපා. නමුත් ඔබ කවදා හරි දවසක ඒ දීලා තියෙන ආර්ථික ප්‍රතිපත්ති ටික එයාලා මොනවාද මේ රට තුල ඉදිරියේදී කරන දේවල් මොන වගේ සංවර්ධනයක්ද කරන්නේ මොනවාද සමාජ ආර්ථික පැත්තෙන් කරන සංවර්ධනයන් මේවා පිළිබඳව ඔබ කියවලා බැලුවද? ඔබට එහෙම කියවලා තේරුම් ගන්න නම් ඔබට මේ විෂය අවබෝධයක් තියෙන්න ඕන. ඒක නිසා ආර්ථික විද්‍යාව කියන එක A level විභාගයට ඉගෙන ගන්නවට වඩා ගොඩක් ඔබේ අනාගතය සඳහා ඉගෙන ගන්න විෂයක් කියලා මතක තියාගන්න. මේ බලන්න. ඔන්න ඔයාටත් තියෙනවා. පාසල් ශිෂ්‍යයන්ට තාර්කිකව සිතා තීරණ ගන්නත් ආර්ථික විද්‍යාව වැදගත්. ඊළඟට පුද්ගලයෙකුට වඩා හොඳ රැකියාවක් තෝරගන්න ආර්ථික විද්‍යාව වැදගත්. එතකොට ආර්ථික විද්‍යාව කියන එක හරි කියවලා බලනවා ඒස කවදාවත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කවදාවත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ නෙමෙයි අපි ක්‍රියාත්මක නොවෙනකොට ඒවට බලපෑම් කරලා ක්‍රියාත්මක කරව ගන්න ඕන. හරි? හොඳයි. දැන් අපි හැමදාම ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ඒකටම ආපහු ඡන්ද දෙන එක නේ අපේ වැරද්ද. දැන් අපි බුද්ධිමත් වුණා නම් ওই ප්‍රශ්නෙට වඩා වෙනස් වෙනවා. හරි. දැන් කොහොම හරි වේව මේ තමයි ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමේ තියෙන වැදගත්කම්. හරි කිසිම ආකාරයක මේ මම මෙතන මේ රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් ඔය කතා කරාට කිසිම දේශපාලන පක්ෂයක් ලඝු කරලා කතා කරේ නෑ. මට කිසිම දේශපාලන පක්ෂයක් නැති බව මතක තියාගන්න. මම මගේ ස්වාධීන දේශපාලන අදහස් තියෙනවා. ඒක සමාජගත කිරීමක් හෝ වෙන දෙයක්ම නෑ. මමත් ස්වාධීන දේශපාලඥ පක්ෂයකට හෝ දේශපාලන ප්‍රතිපත්තියකට කැමැත්තක් දක්වන්න පුළුවන්. ඒක මගේ අදහසක්. මම ඒකට සමාජයට ඒක අනිත් කට්ටියන්ට ඒක කරන්න හෝ ඒක ගැන හිතන්න ඕන කියලා කවදාවත් එක වචනයක්වත් කියන්නේ මතක තියාගන්න. මොකද මම මේ දේශපාලනයෙන් අයින් වෙච්ච කෙනෙක්. කිසිම ආකාරයකට දේශපාලනය කියන එක මගේ දෙයට මගේ වෘත්තියට සම්බන්ධයක් නැහැ. ඒක අංශු මාත්‍රයක්වත් මේ වෘත්තියට දේශපාලනයේ සම්බන්ධයක් නැහැ. කවදාවත් මම දේශපාලනය කරන කෙනෙකුත් නෙවෙයි. දේශපාලනය කියන එක මට අවශ්‍ය නැහැ. හැබැයි මම රට තුල ඡන්දයක් භාවිතා කරද්දී මම හරියට හිතලා බලලා අනිත් මිනිස්සු තීරණ ගන්නවද නැද්ද කියන එක මට අදාළ නැහැ. මම මගේ තීරණේ හරියට හොඳම ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පක්ෂයට ඡන්දෙ දෙනවා. ඒක තමයි මගේ ක්‍රමය. ඉතින් එතකොට මේ පක්ෂ ඊළඟට ඒවා ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එකත් ඊළඟට බලනවා. ඉතින් සාමාන්‍යයෙන් බොහෝ විට මම එහෙම හිතලා දුන්න ගොඩක් පක්ෂ
එහෙම ඒවා ක්‍රියාත්මක කරේ නැහැ කියන එක තමයි මට නම් දැනෙලා තියෙන්නේ. මේක ක්‍රියාත්මක කරා නම් මේවා චීනටත් වඩා වේගවත් ආර්ථික වෘද්ධියක් තියෙන රටවල්. හරි. හොඳයි. එහෙනම් අපි මේ කතා කරේ ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමේ වැදගත්කම් ටික තමයි කතා කරේ. හරි. ඊළඟට අපි කතා කරනවා ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් නිර්මාණශීලී ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න. 6 වෙනි ප්‍රශ්නෙට ඔයා මෙන්න මේ කරුණු ටික මෙතන ලියන්න ඕනේ. මේ තියෙන කරුණු ටික මෙන්න මෙතන ලියන්න. අවම 4ක් ලියන්න ඕනේ. දැන් ලියන්න දැන්. අවම 4ක් ලියන්න ඕනේ. ලියන්න බලන්න. ටක් ගාලා ලියන්න. හරි. ඒක ලියලා අවසන් ඇති. දැන් අපි ඊළඟ එකට එමු. තාමත් වැදගත් තැනක සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්වාර්ථික විද්‍යාව කියන විෂය කොටසට තමයි සම්බන්ධ වෙන්නේ. ඊ타මත්ම වැදගත් මෙතන. හරි. සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්වාර්ථික විද්‍යාව. හොඳයි. සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්වාර්ථික විද්‍යාව කියන තැනට එන්න. ආර්ථික විද්‍යාව කියන විෂය අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සූක්ෂම ආර්ථික විද්‍යාව. සූක්ෂම ආර්ථික විද්‍යාව. අනිත් එක තමයි සාර්ව ආර්ථික විද්‍යාව. ඔයා උසස් පෙළ විෂය නිර්දේශයේ යටතේ ඉගෙන ගද්දී 12 ශ්‍රේණියේ අවසානයේ දක්වාම ඔයා ඉගෙන ගන්න සූක්ෂම ආර්ථික විද්‍යාව. පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, තුන්වෙනි පාඩම මේ විදිහට ඔබ හතරවෙනි පාඩම මේ ටික ඉගෙන ගන්න සූක්ෂම ආර්ථික විද්‍යාව. ඊළඟට ජාතික ගිණුම්කරණයෙන් පස්සේ ඔයා ඉගෙන ගන්නේ ජාතික ගිණුම්කරණය, සමතුලිතය, මුදල් බැංකු, අන්තර්ජාතික වෙළඳාම, රාජ්‍ය ආර්ථික මේවා ඔයා ඉගෙන ගන්නේ සාර්වාර්ථික විද්‍යාව. එහෙනම් දැන් මෙතනදී ඔබ මේ ගැන පුංචි අවබෝධයක් විතරයි ලබා ගන්නේ. මොකද 12 ශ්‍රේණිය පුරාවටම ඔබ සූක්ෂම ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නවා නම් මෙතනදී ඔබට මේ විෂය සම්පූර්ණ ඉගෙන ගන්න විදිහක් නැහැ. මොකද අවුරුද්දක් ඉගෙන ගන්න දෙයක් මේ විනාඩි 20කින් ඉගෙන ගන්න විදිහක් නැහැ. හැබැයි ඔයා මේ සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ මොන වගේ විෂයක්ද? ඒකේ මොනවාද අධ්‍යයනය කරන්නේ කියන එක පිළිබඳ පුංචි අවබෝධයක් ලබා ගන්න අවශ්‍යයි. සාර්වාර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? ඒකෙන් සිදුවෙන්නේ මොනවාද කියන එක පිළිබඳව ඔබ ඉගෙන ගන්න ඕනේ. හරි. දැන් එහෙනම් ඔබ මෙතනදී ඉගෙන ගන්න යන්නේ මොනවාද? මේ සූක්ෂම ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ඔබ ගත්තම ඔබ මේකේ නිර්වචනය ඉගෙන ගන්න ඕනේ. නිර්වචනය. එහෙම නැත්නම් අදහස. ඊළඟට ඉගෙන ගන්න ඕනේ අන්තර්ගත විචල්‍යයන්. අන්තර්ගත විචල්‍යයන්. මෙන්න මේ අන්තර්ගත විචල්‍යයන් කිව්වම ඒවා ඔයාට මෙතනදී තේරෙන්නේ නැහැ. ඒ ටික පාඩම් කරගන්න එක විතරයි කරන්න ඕනේ. ඒකේ අදහස තේරුම් ගන්න යන්න එපා මෙතනදී. හිඟකම කියන්නේ විචල්‍යයක් වුණාට අන්තර්ගත විචල්‍යයක් වුණාට ඒක ගැන පැහැදිලි කරගන්න ඔයා මෙතනදී ඉගෙන ගන්න යන්න එපා. ඒ විචල්‍යයන් ටික පාඩම් කරගන්න එක විතරයි කරන්න ඕනේ. මොකද එක එක විචල්‍යයන් 12 ශ්‍රේණිය අවසානයේ වෙනකොට ඔයාට හැම තැනකදීම අහු වෙනවා. මේ කතා කරන විචල්‍යයන් ටික ඔක්කොම ඒ 12 ශ්‍රේණිය පාඩම් ටික අවසන් වෙනකොට ඔයාට අහු වෙනවා. ඒ නිසා ඔයා මෙතනදී නම් ඒව පාඩම් කරන්න හදන්න එපා. මොකද මේ සිලබස් එකේම තියෙන විචල්‍ය ටික තමයි එතන තියෙන්නේ. හරි. සාර්වාර්ථික විද්‍යාවෙත් ඔයා ඉගෙන ගන්න ඕනේ නිර්වචනයයි. එහෙම නැත්නම් අපි ඒකට කියන අදහස කියලා. ඊළඟට මොකද්ද? අන්තර්ගත විචල්‍යයන්. අන්තර්ගත විචල්‍යයන්. මෙන්න මේ ටික තමයි ඔයා ඉගෙන ගන්න ඕනේ. අන්තර්ගත විචල්‍යයන්. හරි දෙකේම ඔයා ඉගෙන ගන්න ඕනේ එකයි. නිර්වචනයේවත් අදහස අන්තර්ගත විචල්‍යයන්, නිදහස නිර්වචනයේවත් අදහස අන්තර්ගත විචල්‍යයන්. දැනට A level වල මෙතනින් ප්‍රශ්න අහනකොට අහන්නේ මෙන්න මෙතනින්. මෙතනින් අහන්නේ MCQ අහන්නේ. මේ අන්තර්ගත විචල්‍යයන් ටික තමයි ප්‍රශ්න අහන්නේ MCQ එකක් අහන්නේ. A level වල.
ඒතර ඒ ලෙවල් වල පේපරේ අහන්නේ මේ MCQ තමයි අහන්නේ විචල්යන් ටික මතක තියාගන්න ඕනේ. ඒක ඔයා මෙතනදී කා පාඩම් කරගත්තා විතරයි කරන්න ඕනේ. කොයි වෙලාවකවත් ඒක මේ ඒකේ අන්තර්ගත වෙල විචල්යන්ගේ තේරුම පාඩම් කරන්න යන්න එපා. හැබැයි ඔබ නිර්වචනය මෙතනදී ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේක ඉගෙන ගන්න ඕනේ මෙතනදී. මෙතනදී අන්තර්ගත විචල්යන් පාඩම් කරාට ඒවා එක ගොඩාක් කටපාඩම් කරගන්න උත්සාහ කරන්නත් එපා. නිකන් කියව ගන්න බලන්න. මොකද 12 ශ්‍රේණිය අවසන් වෙනකොට මේ විචල්යන් ටික ඔක්කොම වට මතකේ තියෙනවා. ඒකයි. මෙතනදී පාඩම් කරන්න හදන්නත් එපා. මෙතනදී ඒ වගේ තේරුම් ඉගෙන ගන්න යන්නත් එපා. මොකද ඒක ඉස්සරහට ඉගෙන ගන්න තියෙන්නේ. මේකේ නිර්වචනයවත් අදහස් ඉගෙන ගත්තට කමන්නේ ඒ විචල්යන් ඒ වගේ තේරුම් ඉගෙන ගන්න යන්න එපා. හරි. එහෙනම් දැන් ඔබ දන්නවා සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාර්වාර්ථික විද්‍යාව කියලා ආර්ථික විද්‍යාව කොටස් දෙකකට බෙදෙනවා. සූක්ෂම ආර්ථික විද්‍යාවේදී නිර්වචනයේ අදහස් ඉගෙන ගන්න ඕනේ අන්තර්ගත විචල්යන්. ඒ ලෙවල් මෙතනින් ප්‍රශ්න අහලා තියෙන්නේ මේ විචල්යන් තියනින් MCQ අහලා තියෙන්නේ. බහුවර්ණ ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ. හරි. ඕනනම් කෙනෙකුට මේක ලියා ගන්න පුළුවන් Tamanගේ ටියුට් එකේ පටන් ගන්න කලින් මේක ඉතාල වැදගත් තැනක්. හරි. ඉතාමත් වැදගත් තැනක්. හරි. මම හිතනවා ඔයාලට මේක ෆොටෝ එකක් ගහ ගන්න නැති කියලා එහෙම නැත්නම් ලියා ගන්න නැති කියලා. හොඳයි. එහෙනම් මම දැන් ඊළඟ කොටසට යන්නම්. හරි. මේ තමයි බලන්න සූක්ෂම ආර්ථික විද්‍යාව. සූක්ෂම ආර්ථික විද්‍යාව තුල කියන්නේ මොකද්ද? මේ බලන්න. කුඩා ආර්ථික ඒකකවල හෝ විචල්යන්ගේ අධ්‍යයනයක් සිදු කරනු ලබන ආර්ථික විද්‍යාව සූක්ෂම ආර්ථික විද්‍යාව. කුඩා ආර්ථික ඒකකවල කුඩා කියලා කියන්නේ සමස්තයක් නෙවෙයි එකෙන් එක කොටසක්. මම සරලව කියන්නම්කෝ. රටේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් කියන්නේ සමස්තයක්. එතකොට එක භාණ්ඩයක මිල කියන්නේ කුඩා විචල්යක්. කුඩා ආර්ථික ඒකකයක්. එකක. දැන් හිතන්න කිරිපිටි වල මිල ඉහළ යෑම. සූක්ෂම ආර්ථික විද්‍යාව. ඇයි? කුඩා විචල්යන්. රබර් වල මිල ඉහළ යෑම. කුඩා ආර්ථික විචල්යන්. ඒ කියන්නේ එක භාණ්ඩයක්. කුඩා ආර්ථික විචල්යක්. ඒතර මතක තියාගන්න කුඩා ආර්ථික ඒකකවල හෝ විචල්යන්ගේ අධ්‍යයනය සිදු කරන ආර්ථික විද්‍යාවට අපි කියනවා සූක්ෂම ආර්ථික විද්‍යාව. හරි. එතකොට ඊළඟට මේක සාරව වෙන්නේ මෙහෙමයි. දැන් කුඩා ඒවා එකතු වෙලානේ සමස්තය හැදෙන්නේ. එතකොට සාරව කියද්දී එතනදී එන්නේ කුඩා කියන වචනය සමස්ත කියලා වෙනස් වෙනවා. එච්චරයි. ඔන්න නිර්වචනයේ වෙනස් වෙන විදිය. සූක්ෂම ආර්ථික විද්‍යාවේ නිර්වචනයේ කුඩා කියන කෑල්ල වෙනස් වෙලා සමස්ත කියන වචනයෙන් වෙදෙනවා. එච්චරම තමයි. මේ බලන්න. සූක්ෂම ආර්ථික විද්‍යාවේ නිර්වචනය තුල කියන්නේ මේ කුඩා ආර්ථික ඒකකවල හෝ විචල්යන්ගේ අධ්‍යයනයක් සිදු කරන ලබන ආර්ථික විද්‍යාවනේ. මේ නිර්වචනය කොහොමද සාර්වකයේ වෙනස් වෙන්නේ? මේ කුඩා කියන වචනය වෙනුවට සමස්ත කියන වචනේ දෙනවා. මේ. එතකොට සමස්ත ආර්ථික ඒකකවල හෝ විචල්යන්ගේ අධ්‍යයනයක් සිදු කරන විද්‍යාව. එතකොට දැන් අපි ඒකට සරලව තමයි කිව්වේ අර එක භාණ්ඩයක මිල වැඩිවීම සූක්ෂම. එකයිනේ. රටේ සමස්ත භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීම සමස්ත ආර්ථික විචල්ය. එහෙනම් මේ සූක්ෂම හා සාර්ව කියන එකේ වෙනස්කම තමයි ඔයාවේ කතා කරේ. ඊට අමතරව අපි තව බලමු මෙහෙම. ආර්ථික පද්ධතියක් තුල සිටින පාරිභෝගිකයන්, ශ්‍රමිකයන්, නිෂ්පාදන ආයතන ආණ්ඩුව. මෙන්න මේ විවිධ ඒකකවල වෙන්වෙන්ව හැසිරීම. ඒක හදාගන්න එකකවල වෙන්වෙන්ව හැසිරීම. වෙන්වෙන්ව හැසිරීම කියලා කියන්නේ තනි හැසිරීම. අධ්‍යයන කිරීමක් සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් වෙනවා. අය නැවත බලන්න පාරිභෝගිකයන්, ශ්‍රමිකයන්, නිෂ්පාදන ආයතන ආණ්ඩුව කියන පුද්ගලයන් මෙයාලා මේ වෙන්වෙන්ව කටයුතු කරන විදිහ සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරනවා. තනි විදියට. පාරිභෝගිකයන් එක්කෙනෙක් කටයුතු කරන විදිය සූක්ෂම එකේ. පාරිභෝගිකයෝ ඔක්කොම කටයුතු කරන විදිය සාර්ව එකේ. එක ශ්‍රමිකයෙක් කටයුතු කරන විදිය සූක්ෂම එකේ.
ඔක්කොම ශ්‍රමිකයෝ කටයුතු කරන විදිය සාර්වකී. එක නිෂ්පාදන ආයතනයක් කටයුතු කරන ආකාරය සූක්ෂමිකී. ඔක්කොම නිෂ්පාදන ආයතන කටයුතු කරන විදිය සාර්ව. හරි. මේවා අවශ්‍යන් දැන් මෙහෙම හයිලයිට් කරද්දි මේ මම යටින් ඉරි අඳිනවා ගේවා හයිලයිට් කරගන්න අනිවාර්යයෙන්ම. හයිලයිට් කරගන්න වෙලාවක් නැත්නම් පැන්සලෙන් ඉරි ඇඳලා පස්සේ පන්ති ඉවරුනාම ලස්සනට හයිලයිට් කරගන්න. බොහෝ විට සමහර ළමයි ගොඩක් වෙලාවට කරනවා පන්ති කාමරේදී එහෙම පැන්සලෙන් වගේ ඇඳගෙන පාඩම් කරන්න පටන් ගද්දී මේ පැන්සලෙන් ඇඳගත්තේව පාඩම් කරන ගමන් හයිලයිට් කරගෙන ලස්සන යනවා. ගොඩක් වෙලාවට වැදගත් දේවල් පැන්සලෙන් ටට්ටක් ගාලා ලියාගෙන ඉන්පසු ගෙදර ගිහිල්ලා ලස්සනට ඒව අත් අකුරෙන් බෝල අකුරෙන් හිමීට ලියලා පාට කරලා එහෙම හදනවා ඉතින්. ඒ ළමයි ඉතින් හරි කැමතිනේ. මොකද හරි දෙන්න මේ ලස්සන ස්ටඩි පැක් එකක් නේ හම්බ වෙන්නේ. එයාලා හරි කැමති ලස්සනට ඉන්න. අපිත් හරි කැමති මම ලස්සනට දෙන්න. රයිට්. හොඳයි. ඊළඟට තියෙනවා මේ බලන්න සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරනවට නිදසුන්. මෙන්න මේක තමයි වැදගත්. A level paper එකේ මෙතන තමයි අහන්නේ. MCQ එක. මෙන්න මේ බලන්න ඒවා. දැන් මේ ටික මෙතනදී කටපාඩම් කරන්න උත්සාහ කරන්න එපා. ගෙදරදී හිමීට පාඩම් කරගන්න. මේ බලන්න. භාණ්ඩයක ඉල්ලුම හා සැපයුම හා මිල තීරණය. එක භාණ්ඩයක. එතකොට ඒවා සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කරන්න. ආයතනයක නිෂ්පාදසිත එක ආයතනයක. එක ආයතනයක නිෂ්පාදන පිරිවැය. එක් භාණ්ඩවල වෙළඳපොළ. ඒ බලන්න එක භාණ්ඩයක හැම වෙලාවෙම කුඩා විචල්යක් යන්නේ. එකක්. වෙළඳපොලේ පාරිභෝගික හැසිරීම. ඒ කියන්නේ එක පාරිභෝගිකයෙකු හැසිරීම. තනි නිෂ්පාදන ආයතනයක හැසිරීම. තනි පාරිභෝගිකයෙකු හැසිරීම. කිසියම් ශ්‍රමිකයෙකුගේ සේවා නියුක්තිය. තනි ආයතනයක වෙළඳපොළ ක්‍රියාකාරීත්වය. ආන්තික පිරිවැය, හිඟකම, තේරීම මේවා සූක්ෂම ආර්ථික විද්‍යාවෙන් තමයි අධ්‍යයනය කරන්නේ. මේවා ටිකක් පාඩම් කරගන්න. ඒකෙදි හැම වෙලාවෙම පාඩම් කරද්දී කල්පනා කරන්න මේ කුඩා එහෙම නැත්නම් එක්කෙනෙක් පිළිබඳව කතා කරනවා නම් සූක්ෂම. මේ බලන්න. මෙතන කියනවා එක පාරිභෝගිකයෙක්, එක ශ්‍රමිකයෙක්, එක ආයතනයක් පිළිබඳව කතා කරනවා නම් ඒක සූක්ෂම. හරි දැන් අපි බලමුකෝ සාර්වයකට ගිහිල්ලා කොහොමද කියලා. සාර්වයකට ගිහිල්ලා. සාර්වයකට යන්න බලන්න. ඒක සාර්වයක ඊට වඩා වෙනස්. දැන් සාර්වකයේදී අර පාරිභෝගිකයා තනිවම කටයුතු කරන එක නෙවෙයි වෙන්නේ. පාරිභෝගිකයා සමස්තයක් ලෙසගෙන කටයුතු කරන එක. නිෂ්පාදන ආයතන එකක් ලෙසගෙන කටයුතු කරන එක නෙවෙයි. නිෂ්පාදන ආයතන ඔක්කොම එකතු වෙලා කටයුතු කරන විදිය. ශ්‍රමිකයෝ එක්කෙනෙක් ලෙස කටයුතු කරන එක නෙවෙයි සාර්වයකින් කතා කරන්නේ. ඔක්කොම ශ්‍රමිකයෝ එකතු වෙලා කටයුතු කරන විදිය. එහෙනම් අපි ඒක ලියමු මෙහෙම. හරි. පාරිභෝගිකයින් ලියන්න. පාරිභෝගිකයින් කමා ශ්‍රමිකයින් කමා නිෂ්පාදන ආයතන ලියාගන්න. නිෂ්පාදන ආයතන සමස්තයක් ලෙස සමස්තයක් ලෙස ගෙන කටයුතු කිරීම සාර ආර්ථික විද්‍යාවෙන් සාර්වාර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කෙරේ. සමස්තයක් ලෙසගෙන කටයුතු කිරීම සාර්වාර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කෙරේ. හරි. පාරිභෝගික ශ්‍රමික නිෂ්පාදන ආයතන සමස්තයක් ලෙසගෙන කටයුතු කරන ආකාරය තමයි සාර්වාර්ථික විද්‍යාවෙන් අධ්‍යයනය කෙරේ. හරි. ඒකට නිදසුන් දීලා තියෙනවා. ඒ සමස්තයක් ලෙස කටයුතු කිරීම පිළිබඳව කොහොමද? දලදේශීය නිෂ්පාදිතයේ සමස්ත ආදායම ආර්ථික උත්පාදවපාත උද්දමනය සේවා නියුක්තිය විරකියා මට්ටම. දැන් මේ වගේ තේරුම නම් ඔයා දන්නේ නැහැ. මතක තියාගන්න මේ වගේ තේරුම ඔයා දන්නේ නැහැ. මොකද දැන් දලදේශීය නිෂ්පාදිත කියන එක හම්බෙන්නේ ජාතික ගිණුම් පාඩමේ.
සමස්ත ආදායම් මට්ටමේවත් සමහර ආදායම් මට්ටම හම්බ වෙන්නේ සාර්වාර්ථක සමතුලිතය කියන පාඩමේ. ආර්ථික උත්පාත අවපාත මේක නිෂ්පාදන හැකියාව ආයිමෙත් හම්බ වෙනවා. ආර්ථික වර්ධනය කියන පාඩමෙත් හම්බ වෙනවා. උද්දමනය මුදල් හා බැංකු කියන පාඩමේ හම්බ වෙනවා. සේවා නියුක්තිය. සේවා නියුක්තිය කියන එක අපිට සංවර්ධන පාඩමේ වෙනම හම්බ වෙනවා. විරකියා මට්ටම සංවර්ධන පාඩමේ. ආයෝජනයේ සංවර්ධනය සහ අපිට ඉදිරියේදී තව පාඩම් කීපයක හම්බ වෙන වෘද්ධිය පසුබැස්ම ගෙවුම් ශේෂ අන්තර්ජාතික වෙළඳාම් පොලි අනුපාතය තැන් දෙක තුනක හම්බ වෙනවා. මුදල් සැපේ මුදල් බැංකු පාඩමෙන් බලන ඔක්කොම පාඩම් වල අහුවෙන්නේ වෙන වෙනම. ඒ නිසා මේක මේ වෙන්නම ලොකු මාතෘකා පිටු ගණන් ඉගෙන ගන්න මාතෘකා මෙවුවා. ඒ නිසා මෙතනදී ඔය පාඩම් කරගත්ත විසක්ක ඒ වගේ තේරුම් එහෙමනම් බලන්න යන්න එපා. හරි. හැබැයි විභාගයේ A level ප්‍රශ්න අහන්නේ මෙන්න මේ විචල්යන් වලින්. අහනවා මේවා සූක්ෂම ආර්ථික විචල්යක්ද සාර්වාර්ථික විචල්යක්ද කියලා අහනවම තමයි. ඒ අහපු පාස් පේපර්ස් කීපයකුත් අපිට හොයාගන්න පුළුවන්. හොඳයි. අපි දැන් මේ වැඩේ ওই විදිහටම තියලා පොඩි ප්‍රැක්ටිස් එකක් කරන්න අපි හදන්නේ. ගන්න MCQ පොත මෙන්න මේ පොත. MCQ book කියන එක ගන්න ටක් ගාලා මේ ටියුට් එකේ ඔයාලා යන්න ප්‍රශ්න අංක 24ට. ප්‍රශ්න අංක 24ට යන්න. ප්‍රශ්න අංක 24 අහනවා සූක්ෂම ආර්ථික විචල්යක්ද සාර්වාර්ථික විචල්යක්ද කියන එක. ඒකේ පොඩි අර මුද්‍රණ දෝෂයක් තියෙනවා හදා ගන්න ඕන. ආර්ථික කියන එක ආර්මික කියලා වැටලා තියෙනවා. මෙතනත් මේමයි ආර්මික කියලා තියෙන්නේ. මෙතනත් ආර්ථික කියලා හැදෙන්න ඕන. තියන්න. පහත දැක්කෙන විචල්ය සූක්ෂම ආර්ථික විචල්යද සාර්වාර්ථික විචල්යද වෙන වෙනම දක්වන්න. හරි. දැන් අපි බලමු එක් එක් භාණ්ඩයක වෙළඳපොළ ක්‍රියාකාරීත්වය. එක් එක් කිව්ව ගමන් ඒක සූක්ෂමයි. ඔයාලා මේතර මේ සූක්ෂම කියලා විතරක් ලියන්න. ආයතනයක නිෂ්පාදන ශ්‍රිතය සූක්ෂමයි. දැන් මේකට උත්තර කොහෙන් දෙන්නේ? ඔයාට පුළුවන් මේ මේන් ටියුට් එකේ මෙන්න මේ විචල්යන් ටික බලලා ලියන්න උත්තර. සූක්ෂම එකයි සාර්ව එකයි හොයලා බලලා ලියන්න තියෙන්නේ. මේ නිදසුන් කියන එක හොයලා බලලා තමයි ලියන්න තියෙන්නේ. මේ දෙකෙන් ලියන්න තියෙන්නේ. හරි. ආයතනයක නිෂ්පාදන ශ්‍රිතය සූක්ෂම. වෙළඳපොළ එක් එක් පාරිභෝගික හැසිරීම සූක්ෂම. දලදේශ නිෂ්පාදනය සාර්ව. සමස්ත ආදායම් මට්ටම සාර්ව. මේ ගෙදරදී මේ සාර්වාර්ථික විද්‍යාව කියලා කෑල්ල පුරව ගන්න. මේ මං චූටි කෑල්ල ලියන්නේ ඉස්සර ගෙදරදී සාර්වාර්ථික විද්‍යාව කියලා පුරව ගන්න. දැන් සූක්ෂම සාර්ව කියලා විතරක් දාගෙන යන්න. සූක්ෂම ආන්තික පිරිවැය සූක්ෂම හිඟක් තේරීම සූක්ෂම සේවා නියුක්තිය සාර්ව විරකියා මට්ටම සාර්ව මුදල් සැපයුම සාර්ව ආර්ථික වෘද්ධිය සාර්ව පොලි අනුපාතය සාර්ව එක් සාධකයෙකුගේ සේවා නියුක්තිය සාර්ව සූක්ෂම තනි පාරිභෝගික හැසිරීම සූක්ෂම ගෙදරදී ආර්ථික විද්‍යාව දැන් සූක්ෂම කිව්වට ගෙදරදී ආර්ථික විද්‍යාව කියලා හදාගන්න. දැන් මෙච්චරයි උත්තරේ ලියන්න ඕනේ. දැන් මේ ප්‍රශ්නෙට උත්තර ලියලා ඉවරයි. දැන් මේන් ටියුට් එකට එන්න. ප්‍රධාන නිබන්ධනයට එන්න. පාස් පේපර් එකක්. පහත සඳහන් දෑ අතුරින් සූක්ෂම ආර්ථික විද්‍යාව මේ මේන් ටියුට් එකට එන්න. මේන් ටියුට් එකේ ප්‍රශ්න අංක 7 පිටු අංක 14යි. හරි සූක්ෂම ආර්ථික විද්‍යාත්මක ප්‍රකාශය නැත්නම් සූක්ෂම ආර්ථික විද්‍යාව පැහැදිලි කරන්නේ කොතනද මෙතන බලන්න රජයේ බදු අය භාරය සාර්ව පොදු මිල මට්ටම සාර්ව දලදේශ නිෂ්පාදනය සාර්ව විරකියාව සාර්ව බලන්න එතකොට සූක්ෂම වෙන්නේ මොකද්ද උත්තරේ කියන්න බලන්න දැන් රජයේ බදු අය භාරය කියලා කියන්නේ සමස්තයක් පොදු මිල මට්ටම කියලා කියන්නේ භාණ්ඩ ඔක්කොමගේ මිල හරි උත්තරේ කීයද කියලා කියන්න බලන්න 7 වෙනි එකට උත්තරේ. හරි. 7 වෙනි එකට උත්තරේ 1. මොකද රබර් කියලා කියන්නේ තනි භාණ්ඩයක්. ඒතොර ඒක සූක්ෂමයි. හරි. ඊළඟට 2012 ප්‍රශ්න පත්‍රයේ බලමු අපි 2012 උසස් පෙළ කොහොමද අහලා තියෙන්නේ කියලා. සූක්ෂම ආර්ථික විද්‍යාත්මක මාතෘකාවක් වන නැත්නම් සූක්ෂම ආර්ථික විද්‍යාවට අදාළ කරුණක්.
හරි බලන්න පොලි අනුපාතිකයේ සූක්ෂමද සාර්වද? හරි උත්තරය 5. 2012 උසස් පෙළ උත්තරේ 5. දැන් බලන්න Tamande ඒ අවශ්‍ය තැන තමන් ඉන්නවා. වැඩේ කරන්න පුළුවන්. හරි දැන් අපි බලමු ඊළඟට 2019 උසස් පෙළ. 2019 උසස් පෙළ මෙතන අහන්නේ මොකක්ද? එක් කුටුම්බකයන්. එතකොට තනි කුටුම්බකයෝ. එක්කෙනෙක් තනි ආයතනයක්. එක ආයතනයක එක කුටුම්බකයෙකුගේ හැසිරීම අධ්‍යයනය කරන ආර්ථික විද්‍යාව. බලන්න උත්තරේ හොයන්න පුළුවන්ද කියලා උසස් පෙළ 2019 අහලා තියෙන්නේ. නව විෂය නිර්දේශය. ඔයාලගේ විෂය නිර්දේශය. බලන්න ඒකට උත්තරේ ගන්න පුළුවන්ද කියලා. උත්තරේ නියමයි. උත්තරේ 2 සූක්ෂම ආර්ථික විද්‍යාව. බලන්න ඔයාලට මේ ප්‍රශ්න ටිකට ඔක්කොම උත්තර ලියන්න පුළුවන්. හරි. ඔයාලා කියන්නේ ගොඩ. හරි මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න බැරුව තමයි 123 ෆේල් වෙන්නේ. ඔය ප්‍රශ්නට උත්තරේ ලියා ගන්න බැරුවනේ ලංකාවේ ආර්ථික විද්‍යාව 123 ෆේල් වෙන්නේ. ඒතර ඔයාලට දැන් තේරෙනවා උගන්නන්න ඉස්සෙල්ලා ඔයාලට මොනම දෙයක්වත් බැරුව තිබ්බා. ඉගන්නුවට පස්සේ සියල්ලම පුළුවන් වෙන. එතකොට ඒ අපි ඒක හරියටම හරි විදිහට කරලා තියෙනවා කියන එක තමයි පේන්නේ. අන්තික කොහෙවත් මේකේ තියරිය කරලා නිකන් යන්නේ නැහනේ. ප්‍රශ්න ඔක්කොම කරනවා. පාස් පේපර් එක කරනවා, බහුවර්ණ ප්‍රශ්න කරනවා, නිර්මාණශීලී රචනා කරනවා. හරි. රචනා ප්‍රශ්න අද කරා, බහුවර්ණ ප්‍රශ්න කරා, පාස් පේපර්ස් කරා, නිර්මාණශීලී බහුවර්ණ, නිර්මාණශීලී රචනා, ඒ වගේ උත්තර කතා කරා, සංසිද්ධි ඔක්කොම පැහැදිලි කරනවා. අංග සම්පූර්ණ සියලුම දේවල් ටික කෙරෙනවා. ඒ කිව්වා වගේම තමයි. කිව්වා වගේම කෙරෙනවා. නිර්මාණශීලී ප්‍රශ්නාංක 9 සමස්ත නිෂ්පාදිතය අන්න බලන්න. සමස්ත නිෂ්පාත මුළු සමස්ත මිල මට්ටම සමස්ත ගෙවුම් ශේෂය මේ ඔක්කොම මුදල් සැපයීම මේවා අධ්‍යයනය කරන්නේ මොන ආර්ථික විද්‍යාවෙන්ද කියනවා. මේ හැසිරීම අධ්‍යයනය කරන්න මොන ආර්ථික විද්‍යාවෙන්ද? ඕක නිර්මාණශීලී ප්‍රශ්නයක්. හරි. උත්තරය සාර්ව. very good. උත්තරේ සාර්ව. හරි ඊළඟට කුටුම්බ නිෂ්පාදන ආයතන වල තනි වශයෙන් ගන්නා තීරණ මේ තනි වශයෙන් ගන්නා තීරණ. හරි එක්කෙනෙක් ගන්න තීරණ අධ්‍යයනය කරන්න. තනි මොන ආර්ථික විද්‍යාවෙන්ද කියලා අහනවා. උත්තරේ සූක්ෂම ආර්ථික විද්‍යාව. ඊළඟට අහන සාර්වාර්ථික විද්‍යාවට අයත් වන විශේෂ ශාස්ත්‍රය සාර්වාර්ථික විද්‍යාවට අයත් වන විශේෂ ශාස්ත්‍රය තමයි සමස්තයක් ලෙසගෙන කටයුතු කිරීම. ඊට සියල්ලම සමස්තයක් ආයතනවල මේ කුටුම්බවල හැසිරීම ආණ්ඩු කටයුතු හැසිරීම ශ්‍රමිකයන්ගේ හැසිරීම මේ ශ්‍රමිකයන්ගේ කොහොම ගොඩක්නේ. ඒතකොට මේ ඔක්කොම සමස්තයක් ලෙසගෙන අධ්‍යයනය කිරීම තමයි සාර්වාර්ථික විද්‍යාවෙන් කතා කරන්නේ. බලන්න නිර්මාණශීලී ප්‍රශ්න ටිකුත් කතා කරා අපි. ඊළඟට අපිට තියෙන්නේ යථානුරූපී සහ බිමතානුරූපී ආර්ථික විද්‍යාව කියන තැන. ඊට කලින් ඔයාලට තියෙන යමක් තව පෙන්වන්න. දැන් මේ ඔක්කොම විභාග ශාලාවේ ඇවිල්ලා තියෙන බහුවර්ණ කියලානේ පේන්නේ. කොහෙවත් රචනා ප්‍රශ්නයක් විභාග ශාලාවේ ඇවිල්ලා තිබ්බද? මේ පාස් පේපර්ස් ඔක්කොම ඇවිල්ලා තිබේ බහුවර්ණ. ඉතින් ඒ නිසාම නිර්මාණශීලී ප්‍රශ්න ටිකකුත් බහුවර්ණම හදලා දීලා තියෙනවා. ආපු ඒවා තියෙනවා එන්න තියෙනවා. ආපු ඒවා එන්න තියෙනවා. ආපු ඒවා එන්න තියෙනවා. ආපු ඒවා පාස් පේපර්ස් එන්න තියෙනවා නිර්මාණශීලීව. එතකොට රචනා ප්‍රශ්න මොනවත් මේකේ නැහැ. ඒ කියන්නේ පාස් පේපර්ස් වල රචනා ප්‍රශ්නයක් අහලා නැහැ. එතකොට එහෙනම් ඉස්සරහට අහන්න පුළුවන්. ඔන්න මම අහන්න පුළුවන් විදිය මොකද්ද කියලා මෙන්න මේ විදියට ඔයාලා රචනා ප්‍රශ්නයක් දාලා තියෙනවා. මෙන්න මේ MCQ නිබන්ධනය කියන එකේ අපි අර කතා කර හිටිය නිබන්ධනයේ ප්‍රශ්නාංක 28 ලකුණු 4ක් දීලා තමයි විභාගය ඇව්වොත් අහන්නේ රචනා ප්‍රශ්නේ. මේක අහලා නැහැ මෙතෙක්. එතකොට මේකට උත්තර ඊළඟ සතියේ මම ලියවනවා ඔයාලට. එහෙනම් මම හිතනවා ඔයාලට අද ඔක්කොම පැහැදිලි වෙන්නේ නැති කමෙන්ට් කරන්න. ඔයාලට අද උගන්වපු දේවල් පිළිබඳව ඔබගේ අදහස කොයි වගේද තේරුණාද නැද්ද? පාඩම මේ ඔන්ලයින් එක පැහැදිලි වුණාද නැද්ද? කොහොමද ඔබ මේ පන්ති පිළිබඳව ගන්න අදහස් කියන ඒ වගේම ඔයාලට පුළුවන් අලුත් දරුවන් මේ අවස්ථාව ලබා දෙන්න. ඔවුන්ටත් හොඳ අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් මේ විදියට ඔයාලට අවබෝධ වෙනවා සේම ඔවුන්ටත් මේ විෂය කරුණු ග්‍රහණය කරගන්න අවස්ථාවක්. ඒ වගේම නව සිසුන් මේ උසස් පෙළ සඳහා අපි බඳවා ගැනීම මේ දවස්වල කරනවා. ඔයාලට ඔයාලගේ යාළුවෝ දැනුවත් කරන්න පුළුවන්. අපි මේ වැඩේ හරියටම කරනවා කියලා ඔයාලට හදවතටම දැනෙන නිසා ඔයාලට පුළුවන් ඒක දැනුවත් කරන්න. එහෙනම් හොඳයි සියලු දෙනාටම ආයුබෝවන්. ඉකොන් ඇන් accounting චන්දන බණ්ඩාර සිසිජි නුගේගොඩ සිසිජි ගම්පහ සමත් හොරණ ප්‍රථමයා තුලින් ඉදිරියටම